මම ඔයාලට කියලා දුන්නේ ආන්තික පරිභෝජන නැමියාව වැඩිවීම සහ අඩුවීම මේ y සමානයි e ප්‍රස්ථාරයට ගලපන ආකාරයයි w සමානයි j ප්‍රස්ථාරයට ගලපන ආකාරයයි. පුතේ ඉස්සල්ලාම අපි හිතමු ආන්තික පරිභෝජන නැමියාව වැඩි වෙනවා කියලා. ආන්තික පරිභෝජන නැමියාව වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? මේ පරිභෝජන වියදම් වැඩි වෙනවා වගේම සමාහාර වියදම වැඩි වෙනවා. එතකොට මේ සමාහාර වියදම් වක්‍රේ ඉහළට විතැන් වෙන්න ඕන. ආන්තික අගයක් වැඩිවීම නිසා මේ ඉහළට විතැන්වීම වෙන්නේ සමාන්තරව නෙවෙයි සමානුපාතිකවයි වෙන්නේ. ඒක අපි අඳින්නේ මෙහෙම. ඒ වගේම ආන්තික පරිභෝජන නැමියාව පහළ ගියොත් මේ සමාහාර වියදම අඩුවන හින්දා සමානුපාතිකව වක්‍රේ පහළට විතැන් වෙනවා. ඒ අනුව ජාතික ආදායම ඉහළ යාම හෝ පහළ යාම මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිදුවීමම අපි W සමානයි J ප්‍රස්ථාරයට ගලපන්න යනවා. එතනදී ආන්තික පරිභෝජන නැමියාව ඉහළ ගියපුවාම ප්‍රතිවිරුද්ධව ආන්තික ඉතුරුන් නැමියාව පහළ යනවා. එතකොට මේ ඉතුරුන් වක්‍රයේ සමානුපාතිකව පහළට විතැන් වෙනවා මේ. එතකොට ජාතික ආදායම වැඩි වෙනවා. ආන්තික පරිභෝජන නැමියාව පහළ ගියොත් ආන්තික ඉතුරුන් නැමියාව ඉහළ යන හින්දා මේ ඉතුරුන් වක්‍රයේ සමානුපාතිකව ඉහළට විතැන් වෙනවා. එතකොට ජාතික ආදායමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය කියන සිදුවීම් දෙක ඔයාගේ ප්‍රස්ථාර සටහනේ ඇඳගත්තාම ඒ කොටස සම්පූර්ණයෙන් අවසන් වෙනවා සරල ආර්ථිකයක සමතුලිත විග්‍රහය. ඊළඟට අද දවසේ මම පටන් ගන්නවා රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහය. ඕකේ ගුණකය කියලා කොටසක් තියෙනවා. ඒක අපි පාඩම අවසාන කොටසේදී ඉගෙන ගමු. හරි. ඉස්සරලා මෙන්න ඔයා පිටු අංක 23ට ටියුට් එකේ පිටු අංක 23ට එන්න හැමෝම. ඒකේ මාතෘකාව තියෙන්නේ ආන්තික පරිභෝජන නැමියාව වෙනස් වීම කියලා පේනවා ඇති. නෝට් එක කියව ගන්න ඒක ඉස්සරහින් තියෙන ආන්තික පරිභෝජන නැමියාව වැඩිවන විට සමාහාර වියදම් වක්‍රයේද මං කියන විදිහට ලියන්න. සමාහාර වියදම් වක්‍රයේද E සිට E2 දක්වා ඉහළට විතැන් වේ. එවිට සමතුලිත ජාතික ආදායම y බිඳුවේ සිට y2 දක්වා වැඩි වීමේ. E සිට E2 දක්වා සමානුපාතිකව ඉහළට විතැන් වෙනවා. එතකොට ජාතික ආදායම y බිඳුවේ ඉඳලා y2 දක්වා වැඩි වෙනවා. බලා ගන්න මේ සිද්ධිය. ඊළඟට ඒකෙම කියනවා ආන්තික පරිභෝජන නැමියාව අඩුවන විට සමාහාර වියදම E සිට E1 දක්වා පහළට විතැන් වෙනවා. මේ E සිට E1 දක්වා පහළට විතැන් වෙනවා. සමතුලිත ජාතික ආදායම y බිඳුවේ ඉඳලා y1 දක්වා පහළට යනවා. අඩුවීමක් සිද්ධ වෙනවා. ඊළඟ රූප සටහන බලන්න. විදීම් කාන්දු වීම ප්‍රවේශයේදී ආන්තික පරිභෝජන නැමියාව වැඩිවන විට ගිලිහීම් වක්‍රය W සිට W2 දක්වා පහළට විතැන් වෙනවා සමානුපාතිකව. එවිට සමතුලිත ජාතික ආදායම y බිඳුවේ ඉඳලා y2 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ආන්තික පරිභෝජන නැමියාව අඩුවන විට මොකද වෙන්නේ? W වක්‍රයේ W1 දක්වා මෙතන W1 කිව්වත් කමන්නේ S1 කිව්වත් කමන්නේ ඉහළට විතැන් වෙනවා සමානුපාතිකව ජාතික ආදායම y බිඳුවේ ඉඳලා y2 දක්වා අඩු වෙනවා. ඔන්න ඔය කියන කතාව ඔයා ලියා ගන්න ඕන මේ ප්‍රස්ථාරය ඇඳලා. දැන් කතාව තියෙනවා මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න. ඒ අඩුපාඩු ටික ඇඳ ගන්න. ඉක්මනින් අඳින්න. ඒ අතරේ ඔයාට පුළුවන් ගැටලු තියෙනවා නම් අහන්න. ඔය ප්‍රස්ථාරය ඇඳලා පස්සේ අපිට මේ ටියුට් එක මොහොතකට පැත්තකින් තියන්න පුළුවන්. අද අලුත් කොටස පටන් ගන්න පුළුවන් අපිට. හැමෝම ඇඳ ගන්න ප්‍රස්ථාරේ. එහෙනම් අපි අලුත් කොටසට යමු. දැන් හැමෝම ඔය තමන්ගේ නෝට් එක පැත්තකින් තියලා මම මේ උගන්වන කාරණා ටික පිළිබඳ හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. ඊට පස්සේ අපිට ගණන් හදන්න ප්‍රස්ථාර අඳින්න පුළුවන්. අද දවසෙත් ඔයාට ප්‍රස්ථාර සටහන් එහෙම අඳින්න තියෙනවා. ලොකු ප්‍රස්ථාර අඳින්න තියෙනවා. ඒ නිසා හරිය වැදගත් අද දවස ඔයාගේ විභාගෙට අද දවසේ උගන්වන දේවල් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද සරල ආර්ථිකයකට වඩා
රජයේ සහිත සංවෘත ආර්ථිකයක් විවෘත ආර්ථිකයක සමතුලිතයෙන් තමයි වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් ඔයාගේ රචනා පේපර් එකේ වාට ඇවිල්ලා තියෙන්නේ. හරි දැන් අහගන්නකො හැමෝම. පුතේ දැන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ දෙවෙනි ආර්ථික ක්‍රමය ගැන. ඒ කියන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහය. දැන් මම කියවනේ ආර්ථික ක්‍රම තුනකට අපි කඩාගත්තානේ. සරල ආර්ථිකය, රජයේ සහිත සංවෘත ආර්ථිකය, අනිත් එක්කනා විවෘත ආර්ථිකය. දැන් සරල ආර්ථිකයක සමතුලිතයේ විග්‍රහ කිරීම සම්පූර්ණයෙන් අපි කියලා දුන්නා. සරල ආර්ථිකයක් කියන්නේ කවුද? සරල ආර්ථිකයක ඉන්න අංශ කවුද? සමාහාර වියදමේ සංරචක, සමාහාර සැපයුමේ සංරචක, සමතුලිත කොන්දේසි නේද? ප්‍රස්ථාර ලේඛන සමීකරණ හා චක්‍රීය ප්‍රවාහ සටහන මගින් සමතුලිතයේ විග්‍රහ කරන ආකාරය, ගුණකයේ කියන කොටස හැර අනිත් සියලු දේ සරල ආර්ථිකයකට අදාළව කියලා දීලා හමාරයි. දැන් පුතේ අපි එන්න හදනවා රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය ගැන කතා කරන්න. ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ආර්ථිකය කොහොමද මේක හැදෙන්නේ කියලා. පුතේ දැන් අංශ දෙකේ ආර්ථිකය තමයි සරල ආර්ථිකය. ඒකේ ඉන්න අංශ දෙක තමයි කුටුම්බ අංශයයි ව්‍යාපාර අංශයයි. මෙන්න මේ අංශ දෙකේ ආර්ථිකයට අලුතෙන් එක්කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි ආණ්ඩුව. නැත්තම් රජය. රජයේ සම්බන්ධ වුණාට පස්සේ ඒ ආර්ථිකයට තමයි කියන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකය කියලා. ඇයි මේකට කියන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකයක් කියලා? තාම විවෘත වෙලා නැහැ. විවෘත ආර්ථිකයක් බවට පත් වෙන්නේ පුතේ විදේශ අංශයාවට පස්සේ. ඒක අපේ අවසාන ආර්ථික ක්‍රමය. දැන් ඒ දක්වා තියෙන්නේ රජයේ සහිත හැබැයි සංවෘත ආර්ථික ක්‍රමයක්. ඒ කියන්නේ විදේශ අංශය සම්බන්ධ නොවි රජයේ විතරක් සම්බන්ධ වෙලා දැන් සංවෘත ආර්ථිකයක් හැදිලා තියෙනවා. නැත්නම් විදේශ අංශයකින් තොරව ඔන්න සංවෘත ආර්ථිකේ ක්‍රියාත්මක වෙනවා රජයේ සම්බන්ධ වෙලා සරල ආර්ථිකයට. දැන් රජය සරල ආර්ථිකයකට සම්බන්ධ වුණාම අලුතින් කවුරුද නැත්නම් මොනවද මේවට එකතු වෙන්නේ? ඒ වගේම සමතුලිත කොන්දේසි වලට වෙන බලපෑම මොකක්ද? ආන් ඒ ටික තමයි ඔයාගේ විභාගෙට වැදගත් වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. ඔන්න සරල ආර්ථිකයකට රජයේ සම්බන්ධ වුණාම අලුතින් ප්‍රවාහ තුනක් ආර්ථිකයට එකතු වෙනවා. අලුතින් ප්‍රවාහ තුනක් සම්බන්ධ වෙනවා. ඒ තමයි මෙන්න මේ තුන් දෙනා. එක්කෙනෙක් තමා පුතේ බදු. නැත්නම් අපි ඉස්සල්ලාම පටන් ගමු රාජ්‍ය මිලට ගැනීම. රාජ්‍ය මිලට ගැනීම. ඒකට අපි පොදු පරිභෝජනය කියලාත් කියනවා. G කියලා කියන්නේ. රාජ්‍ය මිලදී ගැනීම කියන එකට කියනවා පොදු පරිභෝජනය කියලාත් කියනවා. G කියලාත් කියනවා. ඊළඟට දෙවෙනි එකනා තමයි බදු. බදු ගෙවීම නැත්නම් බදු ගෙවන්න සිද්ධ වෙනවා. රජයේ සම්බන්ධ වෙච්ච හින්දා අපි ඒකට කියනවා T කියලා. තුන්වෙනි එකනට අපි කියනවා සංක්‍රාම. සහන ආධාර සම්බන්ධ වෙනවා. සංක්‍රාම වලට අපි කියනවා TR කියලා. සමහරු මේකට කැපිටල් R කියලා දාන අවස්ථාවක් තියෙනවා. ගැටලුවක් නැහැ. ඔන්න ඔය කියන ප්‍රවාහ තුන අලුතින් ආර්ථිකයට සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්‍රවාහ වලින් සමහර ඒවා පුතේ චක්‍රීය ප්‍රවාහයට ගිලිහීම් විදිහට සම්බන්ධ වෙනවා. සමහර ප්‍රවාහ තියෙනවා පුතේ චක්‍රීය ප්‍රවාහයට විදීම් විදිහට සම්බන්ධ වෙනවා. ඒ හින්දා දැන් අපි ඉගෙන ගන්න හදනවා මේ කියන ප්‍රවාහ තුන චක්‍රීය ප්‍රවාහයට බලපාන්නේ කොහොමද කියන එකයි සමතුලිත කොන්දේසි වෙනස් වෙන්න කොහොමද බලපාන්නේ කියන එකයි ඉස්සලා සාකච්ඡා කරනවා. අපි ඉස්සලා බලමු මේ තුන් දෙනාගේ අදහස් මොනවද කියලා. එකින් එක අපි ලියා ගන්න උත්සාහ කරනවා. හරි. මාතෘකාව ලියා ගන්න ඔයාගේ කොලයක ලියන්න වෙන්නේ පුතේ. ටියුට් එකේ ඉඩ ඉවරයි. ටියුට් එක ඉවරයි. දැන් ඔයා කොලයක හෝ පොතක ලිව්වත් කමන්නේ මම කැමති කොල ටික ලියලා අර ටියුට් එකට සම්බන්ධ කරගන්න. මහා ලොකු සටහනක් නැහැ. අදින් බොහෝ දුරට ඉවරයි මේක. හරි අද දවසේ කරන ටික ඔකට ඇඩ් කරගත්තාම ඉවරයි ඈ. හරි ලියා ගන්න මාතෘකාව රජයේ සහිත සංවෘත ආර්ථිකයක රජයේ සහිත සංවෘත ආර්ථිකයක
සමතුලිතය විග්‍රහ කිරීම රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහ කිරීම හරි පුතේ ඒ යටතේ ලියන්න පොඩි හැඳින්වීමක් ලියන්න සරල ආර්ථිකයක් තුලට රජය සම්බන්ධ වූ පසු සරල ආර්ථිකයක් තුලට රජය සම්බන්ධ වූ පසු රජයේ සහිත සංවෘත ආර්ථික ක්‍රමය බිහිවේ රජයේ සහිත සංවෘත ආර්ථික ක්‍රමය බිහිවේ රජය සම්බන්ධ වීම නිසා නව ප්‍රවාහයන් තුනක් ආර්ථිකයට ගලා නැත්නම් ආර්ථිකයට සම්බන්ධ වේ එනම් පළවෙනි එක ලියන්න පුතේ රාජ්‍ය මිලට ගැනීම ඔයාට අවශ්‍ය නම් පොදු පරිභෝජනය කියලා ලිව්වත් කමන්නේ. රාජ්‍ය මිලට ගැනීම පොදු පරිභෝජනය සංකේතේ G. රාජ්‍ය මිලට ගැනීම නැත්නම් පොදු පරිභෝජනය G. ඊළඟ දෙවෙනි එක නා බදු ගෙවීම. නැත්නම් බදු අය කිරීම T. බදු T. ඊළඟ තුන්වෙනි එක නා සංක්‍රාම නැත්නම් සහනාධාර සංක්‍රාම කියලාත් කියන පුතේ නැත්නම් සහනාධාර TR එහෙම නැත්නම් කැපිටල් R TR කියලාත් සමහර පොත්වල තියෙනවා සමහර තැන්වල කැපිටල් R කියලා ලියන්න පුළුවන් හරි දැන් එහෙනම් අපි බලමු පළවෙනි මාතෘකාව ගැන සාකච්ඡාවක් දාන්න ඉස්සෙල්ලාම අහගෙන ඉන්න කතාව පුතේ රාජ්‍ය මිලට ගැනීම කියන්නේ මොනවද දැන් ඔයාලට මතක නම් ජාතික ගිණුම්කරණයේ පාඩම ඔයාට මම වීඩියෝ එකකින් කළා ඒ පාඩමේ සටහන් ලියා ගන්න ඇති ගොඩක් අය සමහර කොටස් තේරුනේ නැත්නම් අපි දැන් මේ ලබන ඊළඟ වාරේ අපි දෙනවා ටියුට් එකක් ඔයාට ජාතික ගිණුම්කරණය හා සාර්වාර්ථික සමතුලිතයේ රිවිෂන් ටියුට් එකක්. ඒතර මේ මුදල් බැංකු පාඩමේ ඉවරනහම මම මේ රිවිෂන් එක තමයි කරන්නේ. එතකොට ඔයාට මේ රිවිෂන් එක හරහා ජාතික ගිණුම්කරණයේ සහ සාර්වාර්ථික සමතුලිතයේ ගණිතමය ගැටලු සහ මේ න්‍යායාත්මක ප්‍රශ්නවල තියෙන ගැටලු ටික විසඳ ගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. අහපව් එතකොට ජාතික ගිණුම්කරණයේ පාඩම මතක් වේවි. හරි ඒත් එක් කවුරු හරි මෙතන ඉන්න දරුවෙකුට මතක නම් කියන්න වියදම් ප්‍රවේශයේදී මං කියලා දුන්නා පොදු පරිභෝජන වියදම කියන්නේ මොකක්ද කියලා. මතක නම් කියන්න බලන්න එතන වැටෙන්නේ මොන වියදමද කියලා. මධ්‍යම රජය සහ ඒ උපේක්ෂකයන් මත මේ පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභා යන ආයතන විසින් මේ භාණ්ඩ හා සේවා මිලට ගැනීම වෙනුවෙන් කරන පරිභෝජන වියදම් ඔව් ඇත්තටම ඒක තමයි වියදම තුල තියෙන්නේ. ඒ කියන්නේ අර රජයේ ජාති මහා ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන
භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න දරන වියදම්. ඒක අපි වෙන විදිහකින් කිව්වොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. රජයේ වර්තන වියදමෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා කරන වියදම විතරයි මේ G තුල තියෙන්නේ. පුතාලට මතකයි පොදු ආර්ථිකයේ පාඩමේ රාජ්‍ය වියදම් කියන මාතෘකාවේදී කියලා දුන්නා. රජයේ වර්තන වියදමේ කොටස් තුනක් තියෙනවා ආර්ථික වර්ගීකරණයට අනුව. දැන් මේවා කියද්දි සමහරුන්ගේ ඇස් උඩ යනවා වෙන්නේ නැති. ඒ වුණාට මතක තියාගන්න සාමාන්‍ය පන්ති කාමරය තුල මෙතන ඉන්න සියලු දරුවෝ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩම ඉගෙන ගත්තා අපි. එතනදී කියලා දුන්නා ඔය පුතාලට රාජ්‍ය වියදම් කියලා මාතෘකාවක්. ඒ රාජ්‍ය වියදමේ තියෙන එක කොටසක් තමයි රජයේ වර්තන වියදම. ඒ වර්තන වියදමේ ආර්ථික වර්ගීකරණයට අනුව කොටස් තුනක් තියෙනවා. එකක් තමයි භාණ්ඩ හා සේවා මිලට ගන්න රජය කරන වියදම්, රාජ්‍ය ණය පොලී ගෙවීම, අනිත් එක තමයි වර්තන සංක්‍රාම ගෙවීම. ඔන්න ඔය කියන වියදම් වර්ග තුනෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න රජය කරන වර්තන ගෙවීම් ටික විතරයි මෙන්න මේ G තුල අන්තර්ගත වෙන්නේ. ඒ නිසා රජයේ මුළු වර්තන වියදමෙන් රාජ්‍ය ණය පොලී හා වර්තන සංක්‍රාම ගෙවීම් අඩු කළාට පස්සේ ලැබෙන පිළිතුර තමයි භාණ්ඩ හා සේවා මිලදී ගන්න රජය කරන වියදම්. අන්නේ වියදම තමයි මෙතන මේ සාකච්ඡා කරන්නේ. පුතේ ඔන්න මම යමක් කියනවා හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාට මතක ඇති අපි කතා කළා ස්වායත්ත වියදම් හා පෙළඹුම් වියදම් කියලා වර්ග දෙකක්. ස්වාධීන වියදම් හා පෙළඹුම් වියදම්. ඔයාට මතකද එදා මම සමීකරණයක් දුන්නා මේ ස්වාධීන වියදම් වල කොටස් හතරක් තියෙනවා කියලා දුන්නා. එකක් තමයි ස්වාධීන පරිභෝජනයේ සිම්පල් A. අනිත් එක දල ආයෝජන වියදම් I. අනිත් එක්කනාට අපි කිව්වා රාජ්‍ය මිලදී ගැනීම නැත්නම් පොදු පරිභෝජනයේ G. අනිත් එක්කනා සුද්ධාපනයන. මේ ස්වාධීන වියදම් අතර තවත් එක ස්වාධීන වියදමක් තමා පුතේ රාජ්‍ය මිලදී ගැනීම කියන වියදම. ඒ නිසා මතක තියාගන්න අර ආයෝජන වියදම ජාතික ආදායමට සංවේදීව වෙනස් වෙන්නේ නෑ වගේම මෙන්න මේ පොදු පරිභෝජන වියදමත් ආදායම කුමක් වුවත් එකම ගානක ස්ථාවරව පවතිනවා. ඒ නිසා මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න ආණ්ඩුව කරන වියදම අපි ස්වාධීන වියදමක් විදියට සලකන හින්දා ප්‍රස්ථාර සටහනක මේ රාජ්‍ය මිලට ගැනීම වක්‍රය ඇන්දොත් මේ තිරස් අක්ෂේ y දාලා සිරස් අක්ෂයට g කියලා ගත්තොත් අපි හිතමු අපිට දීලා තියෙනවා g සමානයි 200යි කියලා. මෙන්න මේ සමීකරණයට අදාළ ප්‍රස්ථාරය ඇන්දොත් y අක්ෂයට සමාන්තරව මේ මෙහෙම පිහිටන්න. ඒ කියන්නේ y කොච්චර වෙනස් වුණත් g වල වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරේ තමයි G කියන්නේ ස්වාධීන වියදමක්. ජාතික ආදායම කොච්චර වෙනස් වුණත් මේ පොදු පරිභෝජන වියදම වෙනස් වෙන්නේ නැති හින්දා y අක්ෂයට සමාන්තරව පිහිටනවා. මේවා ඔයා දැනගන්න ඕනේ. මොකද ඔයාගෙන් බොහෝ දුරට ඒවා අහන්න පුළුවන් ඔයාගේ බහුවර්ණ පේපර් එකේ හෝ. ඒ නිසා මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ස්වාධීන වියදම් නැත්තම් ස්වායත්ත වියදම් ජාතික ආදායමට සංවේදීව වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා පුතේ ඔයාලගේ පරිභෝජන නැත්නම් පොදු පරිභෝජන වක්‍රය මේ y අක්ෂයට සමාන්තරව පිහිටනවා තිරස් ආකාරයෙන්. හරිද? ඔන්න ඔය ටික අපි සටහනක් දාගන්න ඕන. මේකට අදාළ සමීකරණයක් අලුතෙන් හදන්න නැහැ. මේක තමයි සමීකරණය. ඒ හින්දා ඒවා අර පරිභෝජන සමීකරණය වගේ අලුතෙන් ගොඩනගන්න ඒවා එන්නේ නැහැ. ලියා ගන්නකො මාතෘකාව පොදු පරිභෝජන වියදම. නැත්තම් භාණ්ඩ නැත්තම් රාජ්‍ය මිලට ගැනීම කියලා ලිව්වත් කමන්නේ. පොදු පරිභෝජන වියදම ඇලයිරක් රාජ්‍ය මිලට ගැනීම. ඒකේ සංකේතය G, කැපිටල් G. පුතේ හැමෝම අකණ්ඩව ලෙසන් එකේ ඉන්න බලන්න. ඔයාට සිග්නල් නැති වුණොත් අයින් වෙයි. ආයෙ මම සම්බන්ධ කරගන්නම්. හැබැයි හිතාමතා ඉවත් වෙලා යන්න එපා කරුණාවෙන්. මේ පාඩම අවසානයේ තෙක් රැඳිලා ඉන්න. ඒකල බලන්නකො ඔයාට තේරෙන්නේ නැද්ද කියලා. තේරෙනවා. ඔය තේරෙන්නේ නැත්තේ පාඩම අතරමඟ පිස්සු කෙලින ළමයිට. ඒ කියන්නේ වෙන බුලක් තමයි. ඒ කියන්නේ වෙන මොකක් හරි
අනවශ්‍ය දෙයකට සෙට් වෙලා ඒක ඔස්සේ යනවා. ඉතින් ගොන් වැඩ කරන්න නේ. එහෙම කරන්න එපා. මේ ලෙසන් එකක් දාගෙන තියෙන වෙලාවේ ඒ වැඩේ හැර වෙන මොනවත් කරන්න එපා. ඔයාලා ඔය ෆෝන් වල ඉන්න තරමට කරන අනවශ්‍ය දේවල් නතර කළොත් ඔයාට ලොකු දෙයක් කරගෙන නැත්නම් ඔයාට ලෙඩ හැදෙයි. මේ ඔය ෆෝන් වල ගොඩාක් ඉන්න එපා. මේ දවස්වල ඔයාලට ෆෝන් එකත් එක්කම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපිටත් එහෙම තමයි. ඉතින් හැකි පමණ අනවශ්‍ය දේවල් අඩු කරගන්න. අවශ්‍ය වෙලාවට විතරක් ෆෝන් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. ලියන්නකෝ. අපි ලියමු. කිසියම් කාල පරිච්ඡේදයක් තුල රජයේ මුළු වර්තන වියදමෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා රජය විසින් දරන වියදම පොදු පරිභෝජන වියදම වේ. මෙම වියදම ජාතික ආදායමට සංවේදී නොවන ස්වාධීන වියදමක් වේ. එබැවින් පොදු පරිභෝජන වක්‍රය තිරස් අක්ෂයට සමාන්තරව පිහිටයි. කියලා පුතේ මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳ ගන්න ඔයා. මේ G සමානයි 200 කියන සමීකරණයට අදාළ ප්‍රස්ථාරය ඇඳ ගන්න. ශනිකව ඇඳ ගන්න. හරි. ඒක ඇඳලා ඉවරයි. එහෙනම් ලියා ගන්න පුතේ දෙවෙනි මාතෘකාව බදු අය කිරීම. වරහන් ඇතුලේ කැපිටල් T. බදු අය කිරීම. පුතේ අහගෙන ඉන්න ඒකත් කතාව පොඩි දේවල් ටිකක් තියෙන මහා ලොකු දේවල් නෙමෙයි පුතේ. මේවා චූටි කාරණා. මේ බදු කියලා කියන්නේ පුතේ කුටුම්බ වෙත ලැබෙන ආදායමෙන් රජයට බදු වශයෙන් කරන ගෙවීම. ඒ කියන්නේ කුටුම්බ ආදායමෙන් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවන වටිනාකමට තමයි කියන්නේ මේ බදු ගෙවීම කියලා. ඒතර රජයක් සම්බන්ධ වෙච්ච හින්දා ආණ්ඩුවට බදු ගෙවන්න වෙලා. ඒ බදු තුලින් වෙන්නේ පුතේ වැය කළ හැකි ආදායම අඩු වෙන එක. ඒ කියන්නේ අපි දන්නවා කුටුම්බ ආදායමෙන් රජයට ගෙවන බදු අඩු කරපුවාම තමයි වැය කළ හැකි කුටුම්බ ආදායම ලැබෙන්නේ. එහෙනම් බදු ගෙවීම වැඩි වෙන්න
වැය කළ හැකි ආදායම අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි සලකනවා දැන් අතීත ගණන් ගත්තොත් එහෙම අතීතයේ විභාගෙට දීලා තිබ්බ ගණන් ගත්තොත් ඒ අතීතයේදී දීලා තිබ්බ මේ ගැටලු වල බදු කොටස් දෙකකින් දීලා තිබ්බා ස්වායත්ත බදු සහ පෙළඹුම් බදු කියලා જાතියක්. හැබැයි වර්තමානයේ පෙළඹුම් බදු ඉවත් කළා තියෙන විෂය නිर्देशයෙන්. එහෙනම් වර්තමානයේ ඔයාට වැඩේ ලීසි. දැන් ස්වායත්ත බදු ස්වාධීන බදු විතරයි ගණිතමය අභ්‍යාස තුල දෙන්නේ. ඒ නිසා ඔයාලගේ තියරි කාරණේ තුල අපි කතා කරන්නේ ස්වාධීන බදු පවතින අවස්ථාවක් විතරයි. දැන් මතක තියාගන්නකො බේම් මෙහෙම වැඩක් වෙනවා පුතේ. දැන් තව ටිකකින් මම ඔයාලට මේ සම්බන්ධතාවය හරියටම කියලා දෙනවා. පුතේ අපි ගත්තොත් එහෙම වැය කළ හැකි ආදායමට කියනවා disposable yield. මේක අපි හොයන්නේ ජාතික ආදායමෙන් අපි අඩු කරනවා බදු. හැබැයි තව එක්කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි සහනාධාර. වෛරින T ධන R කියන ගැලපීම අපිට කරන්න වෙනවා. මොකද කුටුම්බ වෙත සංක්‍රාම ලැබෙද්දී එයාලගේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. කුටුම්බ බදු ගෙවද්දී එයාගේ වැය කළ හැකි ආදායම අඩු වෙනවා. ඒ හින්දා බදු තුලින් වැය කළ හැකි ආදායම අඩු වෙනවා. සංක්‍රාම තුලින් වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. ඒ නිසා මෙන්න මේ සමීකරණයේ ඉදිරියේදී මම ඔයාලට තව චූටි මොහොතකින් කියලා දෙනවා. සංක්‍රාමත් කියලා දුන්නට පස්සේ. ඒතර ගණන් හදද්දී මේ සමීකරණය දාලා තමයි ගණන් හදන්න වෙන්නේ. අපි බලමු ගණන් හදන්න. තාම ඔයාට මේක හුරු නෑ. ගානක් දෙකක් හදපුවාම තේරෙවි ඇයි මේක කියලා දුන්නේ කියලා. දැනට මෙන්න මේ දේ විතරක් ඔලු ගෙඩියට ගන්න. මොකද්ද? බදු කියලා කියන්නේ කුටුම්බයක් වෙත ලැබෙන ආදායමෙන් රජයේ වෙත ගෙවනු ලබන අනිවාර්ය ගෙවීම. බදු හේතුවෙන් වැය කළ හැකි ආදායම පහළ යනවා. ඒ වගේම බදු ස්වාධීන බැවින් බදු අක්‍රය y අක්ෂයට සමාන්තරව පිහිටනවා. ලියා ගන්න මේ ටික අපි ලියමු. කුටුම්බ ආදායමෙන් නැත්නම් කුටුම්බ අංශයේ වෙත ලැබෙන එහෙම ලියන්න. කුටුම්බ අංශයේ වෙත ලැබෙන ආදායමෙන් රජයට ගෙවනු ලබන බදු රජයට ගෙවනු ලබන බදු මින් අදහස් වේ. මින් අදහස් වේ. බදු ගෙවීම තුලින් වැය කළ හැකි ආදායම පහළ යන අතර වැය කළ හැකි ආදායම පහළ යන අතර බදු යනු චක්‍රීය ප්‍රවාහයෙන් සිදුවන ගිලිහීමක්ද වේ. ඔයාට මතක ඇති ගිලිහීම් වල කොටස් තුනක් තියෙනවා. W සමානයි S ධන T ධන M. M තාම ආවේ නැහැ විවෘතාර්ථයකට ගිහපුවාම එන්නේ. දැන් ඔන්න අලුතෙන් ගිලිහීමක් එකතු වුණා T කියලා එක්කෙනේ. විදීම් වල කොටස් තුනක් තිබ්බා I ධන G ධන X. X තාම නැහැ. හැබැයි දැන් ඔන්න G කියන එක්කෙනා විදීම් වලට එකතු වෙනවා. ඒතර අන්නේ ගණන් එහෙම ඉස්සරහට වෙනස් වෙනවා. ඒ හැමදේම ඔලු ගෙඩියට දැන් දැනෙන්න ඕන. දැන් ඔච්චර වෙලා සරලාර්ථිකයකනේ හිටියේ. දැන් රජයේ සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ වෙච්ච ප්‍රවාහයන් හරහා ගිලිහීම් විදීම් ඒ කොන්දේසි ඔක්කොම වෙනස් වෙනවා. ඒ ටික අපි දැනගන්න ඕන. හරි ගිලිහීමක්ද වේ. තවදුරටත් ලියන්න. බදු ගෙවීම්
ජාතික ආදායමට සංවේදීව ජාතික ආදායමට සංවේදීව වෙනස් නොවන නිසා අපි කියන ස්වායත්ත බදු තමයි අපිට දෙන්නේ. ජාතික ආදායමට සංවේදීව වෙනස් නොවන නිසා බදු අක්‍රය පහත පරිදි දැක්විය හැක. බදු අක්‍රය පහත පරිදි දැක්විය හැක කියලා අපි බදු අක්‍රය අඳිමු මේ විදිහට y අක්ෂයට සමාන්තරව යන සරල රේඛාවක් අඳින්න. මෙහෙම t සමානයි ci කියලා හිතමුකෝ අපි. ඒ වක්‍රය තමයි ඔය යන්නේ. ඒක ඇඳ ගන්න. බදු හරි නේද? සරල දෙයක්නේ. මහා ලොකු වෙලාවක් ගත්තේ නෑ. හරියන අපි යනවා අවසාන මාතෘකාව එතන සංක්‍රාම ගෙවීම. නැත්තම් සංක්‍රාම ඇලයිරක් සහනාදාර සංක්‍රාම ඇලයිරක් සහනාදාර අපි සංකේතවත් කරනවා කැපිටල් T සිම්පල් R නැත්තම් කැපිටල් R. ඔය දෙකම පිළිගන්නවා විභාගෙට. සංක්‍රාම නැත්තම් සහනාදාර මොනවද මේ? සංක්‍රාම කියන්නේ පුතේ කුටුම්බ අංශය වෙත රජය විසින් ලබා දෙන ඒක පාර්ශවීය දීමනා. මූල්‍යමය හෝ මූර්තමය දීමනා. කුටුම්බ විසින් රජය විසින් කුටුම්බ වෙත ලබා දෙන. ඔය සමෘද්ධි දීමනා ඊට පස්සේ විශ්‍රාම වැටුප් නේද ශිෂ්‍යාධාර වගේ දේවල්. දැන් ඔයාට තේරෙන්න ඕන පුතේ අපි බදු ගෙවද්දී කුටුම්බවල වැය කළ හැකි ආදායම අඩු වෙනවා. මොකද අපිට වැය කරන්න තියෙන සල්ලි තමයි ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් සංක්‍රාම හම්බෙද්දී සහනාධාර ලැබෙද්දී වැය කළ හැකි කුටුම්බ ආදායම ඉහළ යනවා. එහෙනම් වැය කළ හැකි ආදායම වැඩි වෙන්න බලපානවා සංක්‍රාම ලැබී. මම පුතාලා මතක තියාගන්න මේ සංක්‍රාම කියන එකත් චක්‍රීය ප්‍රවාහයේ විදීමක් විදිහට තමයි සලකන්නේ. එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි විදීම් විදිහට ගත්තේ i ධන g ධන x විතරනේ. ගිලිහීම් විදිහට ගත්තේ s ධන t ධන m නේ කියලා. දැන් මම කියනවා මේ r කියන්නේ මේ විදීමක් කියලා. වැය කළ හැකි ආදායම වැඩි වෙන්න බලපාන හේතුවක්. එතකොට ඔයා තර්ක කරයි කොහෙද මේක තියෙන්නේ කියලා. මේන් බලන්න මට දෙන්න තියෙන උත්තරේ තමයි පුතා අපේ ගානක සංක්‍රාම දීලා තිබ්බොත් මම දැන් ඉදිරියට ඒ ගණන් හදනවා. මෙන්න මේ ගිලිහීම් තුල තියෙන බදු තියෙනවනේ පුතේ. ඒ බදු වලින් අපි සංක්‍රාම අඩු කරලා තීරින R කියන උත්තරේ තමයි මෙතෙන්ට අපි දාන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට එකතු කළත් එකයි මෙතනින් අඩු කළත් එකයිනේ. අපි කරන්නේ විභාගෙදී මේ බදු වලින් සංක්‍රාම අඩු කරලා එන සුද්ධ බදු වගේ තමයි ගිලිහීම් තුල දාන්න. ඒ නිසා අපි ගිලිහීම් ගන්නකොට මේ සංක්‍රාම අඩු කරලා තමයි බද්ද ගන්නෙ. ඒ හින්දා බදු වක්‍රාකාරයෙන් විදීමක් විදියට සලකනවා. ඒ හින්දා නෝට් එක ලියද්දි මම කියනවා මේක විදීමක්. අපි හැබැයි ඒක මෙතෙන්ට එකතු කරලා නෙමෙයි තියෙන්නේ ගිලිහීම් වලින් අඩු කරලා තියෙන්නේ. ඉතින් පුතේ විදීම් වලට එකතු කළත් ගිලිහීම් වලින් අඩු කළත් එකම බලපෑම නෙවෙන්නේ. ඒ කියන්නේ අපි විදීමක් විදියට සටහන් කරලා තමයි තියෙන්නේ. ලියා ගන්නකෝ ඒක කතාව. සංක්‍රාම ගැන ලියන්න මෙහෙම. රජයේ විසින් කුටුම්බ අංශය වෙත ලබා දෙන
රජයේ විසින් කුටුම්බ අංශය වෙත ලබා දෙන ඒක පාර්ශවීය දීමනා ඒක පාර්ශවීය දීමනා සංක්‍රාම වේ මේවා ඍණ බද්දකට සමාන වේ. ඍණ බදු සංක්‍රාම වලට කියනවා ඍණ බද්දකට සමාන වේ. බදු වල ප්‍රතිවිරුද්ධ පැත්තනේ තියෙන්නේ. මේවා ඍණ බද්දකට සමාන වේ. එමෙන්ම සංක්‍රාම මගින් වැය කළ හැකි ආදායම වැඩිවන අතර සංක්‍රාම ගෙවීම් ජාතික ආදායමෙන් ස්වාධීන වේ. ජාතික ආදායමෙන් ස්වාධීන වේ. ඒ කියන්නේ මේකත් ස්වාධීන ගෙවීමක්. ජාතික ආදායමෙන් ස්වාධීන වේ. එබැවින් සංක්‍රාම වක්‍රය පහත පරිදි වේ. සංක්‍රාම වක්‍රය පහත පරිදි වේ කියලා ඔයාට පුළුවන් පුතේ මෙන්න මේ වක්‍රය ඇඳ ගන්න. y අක්ෂයට සමාන්තරව පිහිටන සංක්‍රාම වක්‍රය. හරි. දැන් ගොඩාක් වටින දෙයක් කියලා දෙන්න යන්නේ. සියලු දෙනා මෙහෙ බලාගෙන ඉන්න. වටිනාකම ඊටාම වැදගත් මේ කාරණාවල. මොකද ඔයා මේවා දන්නේ නැහැ. හැබැයි ගණන් හදන්න යනකොට මේ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕන. පුතේ ඔයා දන්නවා මේ වගේ කතාවක්. අපි කලින් සරල ආර්ථිකයකදී කියලා දුන්නා ඔයාට මතකද? සරල ආර්ථිකයක වැය කළ හැකි ආදායම ජාතික ආදායමට සමානයි. මොකද බදු සහ සංක්‍රාම කියලා දෙයක් නෑ සරල ආර්ථිකයක. ඇයි රජයේ සම්බන්ධ වෙන්නේ නෑනේ. ඒ නිසා පුතේ සරල ආර්ථිකයක මොකද වෙනවා කිව්වේ අපි? සරල ආර්ථිකයක වැය කළ හැකි ආදායම ජාතික ආදායමට සමානයි. ඒ හින්දා වැය කළ හැකි ආදායම දීලා තිබ්බොත් එතෙන්ද ජාතික ආදායම YD දීලා තිබ්බ වෙලාවක ඒ වෙනුවට Y දාලා ගාණක් හදන්න අපිට පුළුවන්. නමුත් මතක තියාගන්න රජය සම්බන්ධ වුණාට පස්සේ සරල ආර්ථිකයක් තුලට
වැය කළ හැකි ආදායම ජාතික ආදායමට සමාන වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව වැය කළ හැකි ආදායම වෙනස් වෙනවා මෙහෙම. මේ ජාතික ආදායමට බදු ඉවත් කරලා සංක්‍රාම එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ y වලින් t අඩු කරලා r එකතු කරපුවාම තමයි yd ලැබෙන්නේ. ඒ නිසා පුතේ රජයේ සහිත සංවෘත ආර්ථිකයක මේ කොන්දේසි ඉටු වෙන්නේ නැහැ. වැය කළ හැකි ආදායම ජාතික ආදායමට සමාන නැහැ රජයේ සහිත සංවෘත ආර්ථිකයක. එහෙනම් yd තියෙන තැනට y දාලා ගාන හැදුවොත් වැරදි. yd තියෙන තැනට දාන්න වෙන්නේ y ඍණ t ධන r කියන ගැළපීම. එහෙම තමයි ගණන් හදන්න වෙන්නේ ඊට පස්සේ. ඒ හින්දා ටිකක් අමාරු වෙටෙනවා ඔයා. මින් ඉදිරියට විවෘත ආර්ථිකයේ දක්වා මේකම තමයි යන්නේ. ඒ හින්දා ඒක වෙනම සටහනක් හරි වැදගත් ඒ සටහන අපි ලියා ගන්න ඕන. ඒ නිසා තරු ලකුණක් දාලා ලියා ගන්න අලුත් මාතෘකාවක් ලියන්න. රජයේ සහිත සංවෘත ආර්ථිකයක වැය කළ හැකි ආදායම හා ජාතික ආදායම අතර සම්බන්ධතාවය රජයේ සහිත සංවෘත ආර්ථිකයක වැය කළ හැකි ආදායම හා ජාතික ආදායම අතර සම්බන්ධතාවය. හරි. මම පුතාලා මේ පොඩි වාක්‍යයක් ලියලිමු මෙතන. ලියන්න. රජයේ සහිත සංවෘත ආර්ථිකයක වැය කළ හැකි ආදායම ජාතික ආදායමට පරාණතුලි වයිට ජාතික ආදායමට සමාන නොවේ. ඔන්න වරහන් ඇතුලේ ලියන්න මේ උඩ තියෙන්නේ yd සමාන වෙන්නේ නැහැ yට. ඔන්න වරහන් ඇතුලේ මේක ලියන්න. yd සමාන වෙන්නේ නැහැ ඉරකින් කපලා තියෙන්නේ. yට සමාන වෙන්නේ නැහැ. සමාන නොවේ. වරහන වහලා එයට හේතුව වන්නේ බදු ගෙවීම් හේතුවෙන් වැය කළ හැකි ආදායම අඩුවීමත් සංක්‍රාම නිසා වැය කළ හැකි ආදායම ඉහළ යාමත්ය. ඒ අනුව කියලා ක්‍රමාවක් දාලා මෙන්න මේක ලියා ගන්න. මේ කොටු ඇතුලේ තියෙන්නේ yd සමානයි y ඍණ t ධන r. yd සමානයි y ඍණ t ධන r.
ඒ කියන්නේ මින් පස්සේ මතක තියාගන්න රජයේ සහිත සංවෘත ආර්ථිකයක YD y ට සමාන නැත. YD සමාන වෙන්නේ y ඍණ t ධන r කියන සමීකරණයට අනුව. මොකද t කියන එකනා හින්දා YD අඩු වෙනවා. ඒ හින්දා මේකෙන් අඩු කරනවා අපි. r කියන එකනා හින්දා YD වැඩි වෙන හින්දා මේකට එකතු කරනවා. එහෙනම් YD y ට සමාන නැහැ. y ඍණ t ධන r ට තමයි සමාන වෙන්නේ. අවබෝධයෙන් තේරුම් ගන්න. බදු සහ සහනාධාර හින්දා තමයි මේ කතන්දරේ වෙන්නේ. හොඳයි. දැන් ආයෙත් ඔක්කොම දේවල් පැත්තකින් තියලා දැන් බලාගන්න. දැන් තමයි හොඳම හරියට එන්නේ. අර සමතුලිත සමීකරණ දෙක කොන්දේසි දෙක කියලා දෙන්න හදාන්න. දැන් මම පුතාලා බලන්න මේක තමයි ඔයාලට පාඩම් කරන්න තියෙන සමීකරණ දෙක එන්නේ. දැන් ඔයා දන්නවා පුතේ සාර්වාර්ථිකයක් සමතුලිත වෙද්දී ඉටු විය යුතු කොන්දේසි දෙකක් තියෙනවා. ඒ කොන්දේසි දෙක මෙන්න මේ දෙන්න. එක්කෙනෙක් තමයි y සමානයි e කොන්දේසිය. අනිත් එක්කනා තමයි w සමානයි j කොන්දේසිය. දැන් ඔයා දන්නවා සරල ආර්ථිකයක y වල තිබ්බේ c ධන s e වල තිබ්බේ c ධන i. ඒ හින්දා සමතුලිතයේදී y සමානයි c ධන i කියලා ඉගෙන ගත්තා. මතක ඇති සරල ආර්ථිකයක. දැන් රජයේ සහිත සංවෘත ආර්ථිකයක ඔන්න අහගන්න කතාව. රජයේ සහිත සංවෘත ආර්ථිකයක y වල මොනවද තියෙන්නේ? c තියෙනවද? ඔව්. ඇයි? කුටුම්බංශේ ඉන්නවා. s තියෙනවද? ඔව්. ඒත් කුටුම්බංශයයි ව්‍යාපාරංශයයි දෙකම ඉන්නවා. t තියෙනවද? ඔව්. රජයේ ඉන්නවා. m තියෙනවද? නෑ. ආනයන තියෙන විදිහක් නෑ. විදේශංශේ නෑ. එහෙනම් රජයේ සහිත සංවෘතාර්ථිකයක y වල කොටස් තුනයි තියෙන්නේ. y සමානයි c ධන s ධන t. e වල අපි විවෘතාර්ථිකයක සමීකරණය දන්නවා. e වල c ධන i ධන g ධන nx කියලා මතකයිනේ. අපි මුලින්ම කියලා දුන්නා සමාහාර ඉල්ලුම් ශ්‍රිතය. නමුත් මෙතන විදේශංශේ නැති හින්දා දැන් c තියෙන්න පුළුවන්. c ධන i තියෙන්න පුළුවන් ව්‍යාපාරංශේ ඉන්නවා. g තියෙනවා රජයේ තියෙනවා. හැබැයි සුද්ධ අපනයන තියෙනවද? නැහැ. මොකද විදේශංශේ නැහැ. එතකොට සමතුලිතයේදී මොකද වෙන්නේ? සමතුලිතයේදී ඔයා දන්නවා y සමානයි e නිසා. y සමානයි e නිසා අපිට y වෙනුවට ලියන්න පුළුවන් මේ e වල තියෙන මේ අගයන් තුන. එහෙනම් y සමානයි c ධන i ධන g කියලා ලියන්න පුළුවන්. එහෙනම් පුතේ රජයේ සහිත සංවෘත ආර්ථිකයකට අදාළව ඔයා පාඩම් කරන පළවෙනි සමීකරණය මෙන්න මේක. y සමානයි c ධන i ධන g විය යුතුයි සමතුලිතයේදී. කොහොමද ආවේ? රජයේ සහිත සංවෘත ආර්ථිකයක y වල කොටස් තුනයි c ධන s ධන t. e වල කොටස් තුනයි c ධන i ධන g. සමතුලිතයේදී y සමානයි e නිසා y සමානයි e වෙනුවට අපි ලියනවා c ධන i ධන g. ඉතින් මේක මේකට සමාන නම් මේක මේ තුනට එකතුවට සමාන වෙන්න බෑ ගණිතයට අනුව. එහෙනම් මේක තමයි ඔයා පාඩම් කරන සමීකරණය. ගණන් හදන්න ඔයාට පාඩම් කරලා තියෙන්න ඕන පුතේ මේක. මතකනේ සරල ආර්ථිකයක අපි හැදුවේ y සමානයි c ධන i දාලා. ආන් ඒ විදිහට සංවෘත ආර්ථිකයක රජයේ සහිත එක්ක y සමානයි c ධන i ධන g කියන එක පාඩම් කරගන්න. දැන් අපි යමු අනිත් කොන්දේසි ඉගෙන ගන්න. හොඳට බලාගෙන ඉන්න. දැන් ගිලිහීම් ගත්තොත් පුතේ විවෘත ආර්ථිකයේ දක්වා ගත්තොත් s ධන t ධන m කියලා තුන් දෙනේ ඉන්නේ නේ. පාඩම්. හැබැයි මේ මොහොතේ m තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි? විවෘත ආර්ථිකයක් නෙමෙයි මේක. රජයේ සහිත සංවෘත ආර්ථිකයක්. තාම විදේශංශේ නෑ. ඒ හින්දා ආනයන තියෙන විදිහක් නෑ. හරි. ඊළඟට j වල ඔයා දන්නවා කොටස් තුනක් තියෙනවා. i ධන g ධන x. x තියෙන විදිහක් නෑ විදේශංශේ නැති හින්දා. ඒ හින්දා i ධන g විතරයි
රජයේ සහිත සංවෘත ආර්ථිකයක තියෙන. එහෙනම් ඔයා දන්නවා ඊළඟ එකනා සමතුලිතයේදී මොකද්ද වෙන්නේ? W සමානයි J නිසා අපිට ලියන්න පුළුවන් W වෙනුවට S ධන T, J වෙනුවට ලියන්න පුළුවන් I ධන G. එහෙනම් මෙන්න ඊළඟ කොන්දේසි ඔයා පාඩම් කරන්න. W සමානයි J කොන්දේසියට අනුව ඔයා පාඩම් කරගන්න ඕනේ S ධන T සමානයි I ධන G කියන සමීකරණය. එතකොට ඔන්න ඔය සමීකරණය මතක නම් ඔයාට පුළුවන් ගණන් හදන්න රජයේ සහිත සංවෘත ආර්ථිකයකට අදාළව. එහෙනම් y සමානයි e ක්‍රමයට අනුව ඔයා පාඩම් කරගන්න ඕන y සමානයි c ධන i ධන g කියන සමීකරණය. w සමානයි j ක්‍රමයට අනුව ඔයා පාඩම් කරගන්න ඕන s ධන t සමානයි i ධන g කියන සමීකරණය. ඔන්න මේකට අදාළ විශේෂ කාරණා කීපයක් මම කියලා දෙනවා. පළවෙනි කාරණේ. දැන් ඔයාට මීට මොහොතකට කලින් මම කියලා දුන්නා කිසියම් අභ්‍යාසයක සංක්‍රාම දීලා තිබ්බොත් සහනාධාර දීලා තිබ්බොත් ආන්ගේ සංක්‍රාම මේ ගිලිහීම් විදීම් ප්‍රවේශයේදී අපි ගලපන්න වෙනවා. එතනදී පුතේ සංක්‍රාම දීලා තිබ්බොත් මෙන්න මේ T විදිහට ගන්න ඕන T ඍණ R කියන එක තමයි ගන්න ඕන. සුද්ධ බදු වගේ තමයි අපි මෙතන ගන්න ඕන. සංක්‍රාම දීලා නැත්තම් කෙලින්ම දීලා තියෙන බදු වගේ ගන්න පුළුවන්. හැබැයි සංක්‍රාම ගානේ දීලා තිබ්බ වෙලාවක මේ T කියලා ගන්න ඕන පුතේ T ඍණ R. අපි ගණන් හදද්දි කියලා දෙන්නම්. මේක ගත්තේ නැත්තම් ඔයාට නිවැරදි පිළිතුර එන්නේ නැහැ. ඒකට මම නෝට් එකක් වෙනම දෙනවා. සංක්‍රාම දීලා තිබ්බහම මොකද කරන්න කියලා. ඔන්න සමීකරණ දෙක. මේ දෙක තමයි සමීකරණ දෙක. හරි අපි එහෙනම් ලියාගමු. මාතෘකාවක් ලියන්න. රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසි හඳුනා ගැනීම. රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත කොන්දේසි හඳුනා ගැනීම. සමතුලිත කොන්දේසි හඳුනා ගැනීම. හරි. පුතේ පළවෙනි කොන්දේසිය දාමු අපි y සමානයි e කොන්දේසිය. y සමානයි e කොන්දේසිය කියලා දාගන්න ඉස්සරලාම. මම කියන එක ලියන්නේ. y සමානයි e කොන්දේසිය කියලා මේ ටික ලියන්නයි තියෙන්නේ. y සමානයි c ධන s ධන t. e සමානයි c ධන i ධන g. සමතුලිතයේදී y සමානයි e නිසා මේ රතු පෑනෙන් කොටු කරලා මේක ලියා ගන්න අවසාන එක. මේ ටික ලියන්න පුතේ. ලස්සනට ලියා ගන්න. ඒක ලියාගත්ත ළමයි ඉන්නවනම් දෙවෙනි කොන්දේසියත් ලියාගන්න එහා පැත්තේ ටික පිළිවෙලට ලියාගෙන එන්න. W සමානයි J කොන්දේසිය ලියන්න. ඒක පේන්නේ නැත්නම් W කියන්නේ S ධන T, J කියන්නේ I ධන G. සමතුලිතයේදී W සමානයි J නිසා
මාතෘකාව කිව්වේ පුතේ රජයේ සහිත සංවෘතාර්ථිකයක සමතුලිත කොන්දේසි කියලා කිව්වේ. රජයේ සහිත සංවෘතාර්ථිකයක සමතුලිත කොන්දේසි තමයි මාතෘකාව. ඒකල තමයි මේ ටික ලියන්න කිව්වේ. හරිනේ. මෙතන මේක ලියා ගන්නකො මෙතන මේ රතු පෑනෙන් ඉරක් ගහලා T කියන එකට වරහන් ඇතුලේ ලියා ගන්න යටින් T ඍණ R කියලා මම නෝට් එකක් දෙන්නම් දැන් එතනම. T ඍණ R R කියන්නේ සංක්‍රාම. T ඍණ R. දැන් මේ සමීකරණ දෙක කොටු කරගෙන තියෙන්න ඕන. ඒ දෙක තමයි පාඩම් කරන්න තියෙන්නේ. හරි. දැන් ලියාගමු දෙතන පොඩි රතු පෑනෙන් වාක්‍යයක් අර සංක්‍රාම දීලා තිබ්බ වෙලාවක සිද්ධිය. මේ ටික ලියලා ඉවරද පුතේ? කවුරු හරි ලියනවද තව? නෑනේ. හරි ලියන්න. රතු පෑනකින් ලියන්න. අපි ලියමු. කිසියම් අභ්‍යාසයක ඔව් පුතේ කියන්න. කාටද ගැටලුවක් තියෙන්නේ? ගැටලු තියෙනවා නම් කියන්න. ඔයාගේ ෆෝන් එක අන්මියුට් කරලා කතා කරන්න මයික් එක. කිසියම් අභ්‍යාසයක සංක්‍රාම දී ඇති විටකදී කිසියම් අභ්‍යාසයක සංක්‍රාම දී ඇති විටකදී ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ බදු වරහන් ඇතුලේ T බදු වරහන් ඇතුලේ T වරහන් වහලා ලෙස ගත යුත්තේ සංක්‍රාම අඩු කළ පසු ලැබෙන සුද්ධ බදු අගයයි. සංක්‍රාම අඩු කළ පසු ලැබෙන සුද්ධ සර් මයික් එක ඔෆ් කළා. හරි බලා ගන්න. ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ සංක්‍රාම දී ඇති විටකදී බදු වරහන් ඇතුලේ T වරහන් වහලා ලෙස ගත යුත්තේ සංක්‍රාම අඩු කළ පසු ලැබෙන සුද්ධ බදු වටිනාකමයි. සංක්‍රාම අඩු කළ පසු ලැබෙන සුද්ධ බදු වටිනාකමයි. හරි. හරි. තව එක කාරණයක් එතන කියන්න ඕන ගණන් හදන්න යන්න කලින්. පොඩ්ඩක් මේ පැත්ත ආයෙත් බලන්න පුතේ වෙන වැඩ කරන්න එපා.
හැමෝම බලාගෙන ඉන්න බෝඩ් එක දිහා මම මේ කියලා දෙන්න හදන ඊළඟ කතාව මොකද්ද කියලා. ඉතින් මේවා තමයි ඔයාගේ බහුවර්ණ පේපර් වල ගොඩක් අහන්නේ. දැන් මේ W සමානයි J කියන මේ කොන්දේසිය යටතේ අපි කියලා දුන්නා S ධන T සමානයි I ධන G කියලා එකක්. නේ S ධන T සමානයි I ධන G. පුතේ මෙන්න මේ කියන සමීකරණය ඇසුරින් නැවත සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මෙහෙම. ඔන්න බලන්න ඒක හදන හැටි. දැන් ඔයා මෙතන T තියාගෙන එහා පැත්තේ G මෙහෙට ගේනවා. එතන මේ පැත්තේ T තියෙනවනේ පුතේ. එහා පැත්තේ ධන G මෙහෙට එද්දි ඍණ G වෙනවා. එතකොට මේක T ඍණ G බවට පත් වෙනවා. මේ පැත්තේ I තියාගෙන මේ S එහා පැත්තට ගෙනියනවා. I ඍණ S බවට පත් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහෙනේ. සමීකරණයේ සම්බන්ධතාවයට ප්‍රශ්නයක් වුණේ නැහැ. පද එහාට මෙහාට ගෙනිච්චේ. ලකුණු මාරු වෙලා. මෙන්න මේ T ඍණ G වලට අපි කියනවා පුතේ අයවැය පරතරය. ඔන්න මතක තියාගන්න. මේකට කියනවා අයවැය පරතරය. මේ I ඍණ S වලට කියනවා ඉතුරුන් ආයෝජන පරතරයට. ඉතුරුන් ආයෝජන පරතරය. ඉතුරුන් ආයෝජන පරතරය. එතකොට මොකද්ද දැන් කියන්න හදන දේ? කියන්න හදන දේ තමා පුතේ රජයේ සහිත සංවෘතාර්ථිකයක් සමතුලිත වෙද්දී ඉරට අයවැය පරතරය ඉතුරුන් ආයෝජන පරතරයට සමානයි. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන් ගිලිහීම් විදීම් ප්‍රවේශයේ භාවිතා කරලා. හොඳට අහගන්න කියන දේ රජයේ සහිත සංවෘතාර්ථිකයක් සමතුලිත වෙද්දී අයවැය පරතරයේ වටිනාකම ඉතුරුන් ආයෝජන පරතරයට සමාන වන බව ගිලිහීම් විදීම් ප්‍රවේශය හරහා ඔප්පු කර පෙන්වන්න පුළුවන්. ඒක තමයි ඔය කලේ. ඒ නිසා අහපව් තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම. පොඩි වාක්‍යයක් ලියන්න මාතෘකාවක් නෙමෙයි. ඔය ලියපු කාරණේට යටින් ලියා ගන්න තරු ලකුණක් දාලා රජයේ සහිත සංවෘත ආර්ථිකයක් සමතුලිත වීමේදී අයවැය පරතරයේ වටිනාකම වරහන් ඇතුලේ T ඍණ G වරහන් වහලා ඉතුරුන් ආයෝජන පරතරයට වරහන් ඇතුලේ I ඍණ S වරහන් වහලා සමාන බව පහත පරිදි ඔප්පු කොට දැක්විය හැක. පහත පරිදි ඔප්පු කොට දැක්විය හැක. එහෙම කියලා ආ පුතා මේ ටික ලියා ගන්න මෙතෙන් එනකම්. උඩ ඉඳලා ලියාගෙන එන්න. ටක් ගාලා ලියන්න.
ඉවරද පුතේ ඒක ලියාගෙන? ඉවරයි නේද? හරි. එහෙනම් දැන් මම ගානක් හදන්න යනවා. ඔන්න දැන් මම හදන පළවෙනි ගාන. ඔයා ඒ ගාන ඉස්සෙල්ලා බලාගෙන ඉන්න. ඊට පස්සේ මම ඔයාට තනියෙන් හදන්න ගානක් දෙනවා. ඒ ගානේ තියෙනවා ප්‍රස්ථාර ලේඛන සමීකරණ චක්‍රීය ප්‍රවාහයේ යනකම් ගාන හදන්න තියෙනවා. ඉස්සෙල්ලාම මම ගාන හදන්නේ මේ පළවෙනි ගාන සමීකරණ ක්‍රමේ. මොකද ඔයාට මේ එක ගානක් හදන විදිහ කියලා දෙන්න ඕන නිසා. හරි දැන් කවුරුත් මෙහෙ බලා ගන්න වෙන වැඩ කරන්න එපා ඈ. වෙන වැඩ නොකර මේ පැත්ත බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි දෙවෙනි ගාන ඔයා තනියෙන් හදමු. ඉස්සෙල්ලා බලන්න ඔන්න උදාහරණ අංක 1 මම දැන් හදන්න යනවා. අපි හිතමු රජයේ සහිත සංවෘතාර්ථිකයක C දීලා තියෙනවා 200 ධන 0.8යි YD දීලා තියෙන්නේ. 200 ධන 0.8යි YD. I දීලා තියෙනවා අපි හිතමු 300යි. G දීලා තියෙනවා අපි හිතමු 200යි. T දීලා තියෙනවා අපි හිතමු 250යි. මේ ගානේ R දීලා නැහැ. R දුන්නාම තවත් සංකීර්ණ වෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. දැන් මේ ඔයාට කියනවා මෙන්න මේ සංඛ්‍යා දත්ත අනුව මේ ආර්ථිකයේ සමතුලිතයේදී ජාතික ආදායම හොයන්න කියලා. සමීකරණ භාවිතේ. එතකොට පුතේ අපිට සමීකරණ භාවිතයෙන් ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි y සමානයි e ක්‍රමේ. y සමානයි e ක්‍රමේ. අනිත් එක්කනා w සමානයි j ක්‍රමේ. දැන් y සමානයි e ක්‍රමයට ගාන හදද්දී ඔයාට මං කිව්වා පාඩම් කරගන්න ඕන සමීකරණය. මොකද්ද? y සමානයි c ධන i ධන g. මං දැන් කියලා දුන්නා ඔයාට. දැන් අපි බලමු c වෙනුවට ගන්නෙ කවුද? 200 ධන 0.8යි yd. i වෙනුවට ගන්නවා 300යි. G වෙනුවට ගන්නවා 200යි. දැන් ඉස්සල්ලාම සුළු කරන්න පුළුවන් පද සුළු කරගන්නවා. 200යි 300යි 500යි 200යි 700යි. හරි. ධන මේ පැත්තේ y මෙතන 0.8යි yd තියෙන්නේ. දැන් yd yට සමානද මේ වෙලාවේ? නෑ. මේක සරල ආර්ථිකයක් නෙමෙයි රජයේ සහිත සංවෘත ආර්ථිකයක්. YD වල අගේ y ට සමාන නැහැ. එහෙනම් දැන් YD y බවට පත් කරගන්න මොකද කරන්නේ? නැත්තම් අපි YD තියෙන තැනට අපි y හරව ගන්න පරිවර්තනය කරන්න YD හොයන විදිහ අපි කියලා දුන්නා YD සමානයි y ඍණ t ධන r කියලා එකක්. එහෙනම් දැන් මම මෙහෙම දැම්මොත් බලා ගන්න මේ ගාන අමාරුයි නැත්තම් 700 ධන 0.8යි YD වෙනුවට දානවා මම y ඍණ t ධන r. ඕ ගාන හදන විදිහ. දැන් අපි ආයෙත් ලියනවා 700 ධන 0.8යි y ඍණ t කීයද? 250යි. ගානේ r දීලා තියනවද? නෑ. එහෙනම් මෙතනින් නවත්තන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? 0.8ෙන් ගුණ කරන්න. එතකොට 700 ධන 0.8යි y ධන 0.8 250න් වැඩි කරපුවාම පුතේ 200යි. ගුණ කරලා බලන්න. දැන් මොකද වෙන්නේ? 700න් 200ක් අඩු කරන්න. එතකොට මෙතන 500යි ධන 0.8යි y. මේ පැත්තෙත් y. දැන් හරි වැඩි. y පදනේ තියෙන්නේ. දැන් ගාන හදාගන්න ලේසි. මම මෙතෙන්ට ගේනවා. එතකොට මේ 0.8යි y මේ පැත්තට ගෙනාපුවාම y ඍණ 0.8යි y සමානයි 500යි. එතකොට 1යි y වලින් 0.8යි y ගිහපුවාම 0.2යි y සමානයි 500යි. එතකොට 0.2න් දෙපැත්තම බෙදන්න. එතකොට මේ පැත්තේ 0.2 කැපිලා ගියා y සමානයි 5002න් බෙදපුවාම 2500යි. ඔන්න ගාන හැදිච්ච විදිය. ටිකක් අමාරුයි නේ.
තේරුන්නේ නැද්ද ඒ ගාන? තේරුන්නේ නැද්ද? හ්ම්? තේරිච්ච නැති අය ඉන්නවද පුතේ? කියන්න ආයසරයක් කියලා දෙන්න පුළුවන්. හරියන අපි ගාන ලියමු. අනිත් ක්‍රමයට හදමු මේතන ඉඩමදි. ඉස්සල්ලාම y සමාන e ක්‍රමේ හදාගමු. ගානක් ලියාගන්න. උදාහරණ අංක 1. ලියාගන්න මෙන්න මේ සංඛ්‍යා දත්ත ටික. c සමානයි හරි ආයසරයක් කියලා දෙන්නම් මේක හදාගන්න ඉස්සල්ලාම. c සමානයි 200 ධන 0.8යි yd. c සමානයි 200 ධන 0.8යි yd. i සමානයි 300යි. g සමානයි 200යි. t සමානයි 250යි. නම් සමතුලිත ජාතික ආදායම සොයන්න. සමතුලිත ජාතික ආදායම සොයන්න කියලා පුතා y සමානයි e ක්‍රමය කියලා මේ ගාන මෙතන එනකන් හදාගන්න මං කියලා දෙන්නම් අහපව්. ලියා ගන්න කරුණා කරලා. හරි. බලා ගන්න දැන් ලියපු අය මේ ගාන ඉස්සලා කියලා දෙන්න ඔයාට. ඊට පස්සේ අනිත් සමීකරණය කියලා දෙන්න. පුතේ දැන් හදපු නැති අය හැමෝම මෙහෙ බලන්න. y සමානයි c ධන i ධන g දාපුවාම පුතේ c සමීකරණය දීලා තියෙනවා. ඒක ලියා ගන්න. 200 ධන 0.8යි yd. i 300යි g 200යි. දන්න පද ඉස්සලා සුළු කරන්න. 200 300 500 200 700යි. 0.8යි yd. දැන් y yd ට සමාන නැති හින්දා මේ දෙක ගලපන්න බෑ. ඒතර yd තියෙන තැනට අපි ලියනවා y ඍණ t ධන r කියලා. ඒකලා දීලා තියෙනවා ආදේශ කරනවා. y ඍණ t කියන එක දීලා තියෙනවා 250යි r ගානේ දීලා නැහැ. දීලා නැති හින්දා r ගන්න ඕනේ. එතකොට ඒක සුළු කරගන්නවා 0.8ෙන් මේ පද ටික වැඩි කරනවා. එතකොට එනවා ඔන්න y සමානයි 500 ධන 0.8යි y කියලා එනවා. ඒක ආවහම මෙතෙන්ද ගිහිල්ලා y පැත්තට 0.8යි y ගෙනාපුවාම ඍණ වෙනවා. එතකොට 0.2යි y වෙනවා. එතකොට y වලගේ 2500ට සමාන වෙනවා. ඉතින් හරි ලේසි. උවමනාවෙන් ගාන හදන්න. මේ ගණිත ප්‍රශ්නයක් තියෙන. ගණිත ගැටලුවක් තියෙන. ඒක විසඳගත්තා නම් හරි. දැන් අපි බලමු පුතේ අනිත් ක්‍රමයට. w සමානයි j ක්‍රමයට ගාන හදන්න බලමු. හදපු අය දැනටමත් ඇති. සමහර අය හදලා ඇති. හැබැයි හදාගන්න බැරි වුණාට බොරි වෙන්න එපා. තාම ඔයා මේ ගණන් හදලා නැහැනේ. අදනේ හදන්නේ. දැන් බලා ගන්න හැමෝම w සමානයි j ක්‍රමය. ඒතර w වල තියෙන පුතේ s ධන t j වල තියෙන i ධන g. දැන් දන්න පද ටික ආදේශ කරමු. මට මතක නැහැ ගානේ කීයද පුතේ i දුන්නේ? 300යි. 300යි g දුන්නේ 200යි නේ. හරි. මෙතන t දුන්නේ 250යි. s කියන කෙනා හොයා ගන්න ඕන. S සමීකරණය හොයන්නේ කොහොමද? c දුන්නාම කෙටි ක්‍රමයක් තියෙනවා. c සමානයි 200 ධන 0.8යි yd නේ දුන්නේ. එහෙනම් පුතේ s සමානයි ඍණ 200 ධන 0.2යි yd. දැන් අහන්න එපා ඒ කොහොමද ඒ උනේ කියලා. ඉතින් ඒක උන විදිහ ඉගෙන ගන්න නම් මුල ඉඳලා පාඩම් වල ඉන්න ඕනේ. නැතුව බෑ ඉතින් නේ. ඒකයි මං කිව්වේ දැන් මුල පාඩමට සම්බන්ධ වෙලා මගට යනකොට ඔයාලා ඉවත් වෙනවා මීටින් එකේ. ඒ ඉවත් වෙන්න සාධාරණ හේතු තියෙන ළමයි ඉන්නවා වෙන්න පුළුවන්. මං අතිශයින් විශ්වාස කරනවා සමහරු සාධාරණම හේතු මත කැන්සල් වෙලා යනවා. මොකද ෆෝන් එක රත් වෙලා වෙන්න පුළුවන්, බැටරි ලෝ වෙලා වෙන්න පුළුවන්, සමහර විට සිග්නල් නෑ වෙන්න පුළුවන්, අයින් වෙලා යනවා. සමහරු එහෙම නෙවෙයි. එපා නිකන් ඉඳලා මේන් ඕෆ් කරගෙන වෙන වැඩ.
ඉතින් මේ මිනිස්සුන්ට මම කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ අවශ්‍ය නැති පිරිසක්නේ. එයාලා ගැන චුට්ටක්වත් මං සැලකිලිමත් වෙන්නේ නැහැ. ඇත්තටම වීඩියෝ එකක්වත් දාන්න හොඳ නෑ ළමයිට. මොකද ඒකට හේතුව අනවශ්‍ය වැඩ කරන බොරු වැඩ කරන අයනේ. එයාලා ඉතින් ඔහේ නිකන් ඉන්නම් වාලට ඉඳලා එහෙම වැඩක් නෑ. දැන් බලන්නකො පන්තියේ මුල ඉඳලා පිළිවෙලට ඉන්න අය වැඩේ කරගන්නේ නැද්ද කියලා. ඒකයි මම ගොඩාක් දුරට මේ පන්ති පැය 3-4 කරන්නේ නැත්te එහෙම කරලා වැඩක් නෑ. ඇත්තටම ඔන්ලයින් කරන්න බෑ එහෙම. මට පුළුවන් වුණාට ළමයිට අපහසුතාව ගොඩක් තියෙනවා. ඒ හින්දායි වාර ගණනාවක පන්ති වාර ගණනාවක් දාලා කෙටි කාලයක් තුළ පන්ති ඉවර කරන්න තීරණයක් කරන් දී. නැත්තම් දවසම කරන්නත් පුළුවන්. මොකද මට මේකේ 7-5ක්වත් ඊට වැඩිය කැපෙන්නේ මට නම්. මොකද අපි සල්ලි ගෙවලා Zoom ආයතනයේට පැකේජ් එකක් අරන් තියෙන්නේ. ඒකට අන්ලිමිටඩ් කරන්න පුළුවන්. එළි වෙනකන් වුණත් උගන්වන්න පුළුවන්. මීටින් එක කැන්සල් වෙන්නේ නැහැ. ඔයාට data යනවා මටත් data යනවා එච්චර තමයි වෙන්නේ. එහෙම වැඩක් නැහැ. ඔයාලගේ ඔය ඕවත් එක්ක කරන්න බෑ උපකරණ වලත් එක්කලා එහෙම අපහසුතාව තියෙන හින්දා තමයි මම ඊ අර කෙටි කාලය තුල වැඩ ටික කරලා වාර ගණන වැඩි කරලා තියෙන්නේ. එතකොට චුට්ට ගොඩක් එකතු වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ ඉන්න කාලය තුල අයින් වෙන්න එපා. ඒකේ ආගෙන ඉන්න. දැන් මේ කොහොමද ගත්තේ? පරිභෝජන සමීකරණේ දීලා තිබ්බහම ඉතුරුන් සමීකරණේ හොයන ලේසිම ක්‍රමය තමයි පරිභෝජන සමීකරණයේ පළවෙනි පදේ ලකුණ මාරු කරන්න. දෙවන පදේ සංගුණකේ එකෙන් අඩු කරන්න. එක ඍණ 0.8 කියන්නේ 0.2යි YD. එහෙනම් මෙතෙන් අපිට දාන්න පුළුවන් S වෙනුවට ඍණ 200 ධන 0.2යි YD සමානයි. මේ 250 එහා පැත්තට ගෙනියන්නකෝ. එතකොට පුතා මෙතන 500න් 250ක් අඩු වෙන්න තියෙන්නේ. 500 ඍණ 250 වෙනවා. හරි. එතන 250යි. දැන් මෙතන තව 200ක් තියෙනවනේ ඍණ ඒක මේ පැත්තට ගෙනියන්නකො. එතකොට ධන 200 වෙනවා. එතකොට මේ පැත්ත වෙනවා කීයක්ද? 450ක් වෙනවා. හරි. මේ පැත්ත ඉතුරු වෙන්නේ කවුද? 0.2යි YD. දැන් මේ 0.2යි YD අපිට ලියන්න පුළුවන් 0.2යි y ඍණ t ධන r. මොකද YD වලින් ගාන හදන්න බෑ අපිට. දැන් ඕම මම මේක ගන්නවා මෙතෙන්. දැන් ඔයා දන්නවා y ඍණ t ධන r නේ ගලපන්න තියෙන්නේ. ඒතර දැන් t වෙනුවට දානවා 0.2 එළියෙන් තියාගන්න. y ඍණ t වෙනුවට 250 r ගානේ නේ සමානයි මෙතන 450යි. දැන් සුළු කරන්න මේක. 0.2කින් වැඩි වුණාම y 0.2යි y. ඍණ 0.2 250න් වැඩි කරන්න 50යින් සමානයි මෙතන 450යි. දැන් ඍණ 50 එහා පැත්තට ගෙනියන්න. මේ පැත්තේ 0.2යි y ඉතුරු වෙනවා. ඍණ 50 එහා පැත්තට ගිහපුවහම ධන 50 වෙනවා 500යි. ඒතර 0.2කින් දැන් බෙදන්න දෙපැත්තම. බලන්නකෝ එතකොට y වල අගය 2500ක් එනවා. ඉතින් ඕක එන්න එපේ. මේ ගාන එන්න එපේ ඔයාට. හදාගන්න බලන්න. ගාන හදාගන්න හැමෝම. දැන් ගාන ලියාගත්තේ නැති අය සම්පූර්ණ ගානම ලියා ගන්න. අනිත් අය මේ ගාන හදන්න පටන් ගන්න. එක්සැම්පල් 2 c සමානයි 400 ධන 0.8යි YD 400 ධන 0.8යි YD i සමානයි 200යි g සමානයි 300යි t සමානයි 250යි r සමානයි 100යි. මෙන්න මේ ගාන හදන්න බලන්න දැන්. මං විනාඩි 5ක විතර අවස්ථාවක් දෙනවා. සමීකරණ දෙකෙන් ගාන හදලා පෙන්වන්න බලන්න කීය දෙන්නේ කියලා. බලමු පුළුවන් අය හදන්න. කල්පනාවෙන් හදන්න ඕන. විනාඩි 5ක් දෙනවා. පුතේ හරි හදපු අය මට කියන්න උත්තරේ කීයද ආවේ කියලා. කීයද ඒ ගානේ උත්තරේ ආවේ? කෝ කවුරුත් හදලා නැහැ වගේ. කීයද ආවේ? 3900 ඇවිල්ලා තියෙනවා සමහරුන්ට. 3850. 3850 ඇවිල්ලා තියෙනවා.
ඒ ඇස්සේ සමහරු මීටින් එකෙන් අයින් වෙලා බලමු ගාන හදලා මං හිතන්නේ 3900 වගේ එන්න ඕන. බලන්න ගාන හදන විදිහ දැන් පුතේ y සමානයි e ක්‍රමයට ගාන හදනවා බලා ගන්න. වෙන වැඩ කළොත් බැරි වෙයි. දැන් y සමානයි c ධන i ධන g දාන්න. උඹට බලා ගන්න. එතකොට c වෙනුවට ආදේශ කරනවා පුතේ 400 ධන 0.8යි yd. i වෙනුවට දාන්න 200යි g වෙනුවට දාන්න 300යි. දැන් 300යි 200යි 500යි 400යි 900 ධන 0.8යි yd සමානයි මේ පැත්තේ y ට. හරි. එතකොට දැන් yd y බවට පරිවර්තනය කරගන්න ඕන මෙතන. එතකොට 0.8යි y ඍණ t ධන r කියන ගැලපීම දාන්න ඕන. එතකොට පුතේ 900 ධන 0.8යි y ඍණ t දීලා තියෙනවා 250යි r දීලා තියෙනවා 100යි. හරි. දැන් අපි ගාන සුළු කරගන්න ඕන. දැන් ඔයාලට ওই ගණන් වැරදින්නේ පුතේ ආර්ථික විද්‍යාව දන්නේ නැති හින්දා නන් නෙවෙයි. ගාන වරදින්නේ ඇත්තටම මේ සුළු කිරීම බැරි හින්දා ගණිතයේ ප්‍රශ්න තියෙන හින්දා. බලන්න දැන් කොහොමද මේ ගාන හදන්නේ කියලා. ගොඩ දෙනෙක් හරි උත්තරේ අරගෙන සමහරුන්ට 3875ත් ඇවිල්ලා 3900 තමයි මං හිතන්නේ උත්තරේ එන්න ඕන. බලන්න හදපු අය දැන් මෙතන සුළු කිරීම කළොත් පුතේ 900 ධන 0.8යි මේ ඇතුලේ y ඍණ 250 ධන 100 කියන්නේ ඍණ 150 මෙතන. දැන් පුතේ මේක 0.8ෙන් වැඩි කරන්න. එතකොට 900 ධන 0.8යි y ඍණ 8 වරක් 5 40යි බිඳුව 8 වරක 8යි 4යි 12යි 120ක් එන්නේ මෙතන. එතකොට මෙතන 900න් 120ක් අඩු කරන්න. එතකොට එන්නේ 780යි එන්නේ. ධන 0.8යි y. නේද? හරි දැන් මේ පැත්තට මං ගේන්නම් මේ ගාන ඉඩමදි හින්දා මෙතෙන්ද ගේන්නම්. එතකොට y වලින් අඩු කරන්න තියෙන පුතේ 0.8යි y සමානයි 780යි. එතකොට 0.2යි y සමානයි 780යි. එතකොට 0.2ෙන් බෙදපුවාම පුතේ y සමානයි මෙතන 0.2 කැපෙනවා 7800 දෙකෙන් බෙදන්නකො. එතකොට 3900යි එන්නේ. 3900යි එන්නේ. ඔන්න ගාන 3900 එන්නේ. ඒක නේද ආවේ? හරි. දැන් ඊළඟට අර මේ හදන්නකො මේක හදපු නැති අය ශනිකව. එක පියවරක් හරි වැරදුනොත් පුතේ ආයේ මුල ඉඳලා තමයි හදන්න වෙන්නේ. වැරදිති තැනවත් ඔයාට හොයාගන්න බෑ. ඒ නිසා මුල ඉඳලා කෙටි පියවර භාවිතා කරලා හදන්න. අර තමන් ශනික විසඳුම් වලට යන්න එපා. එතකොට සමහර තැන් වැරදිනවා ඔයාට. ඉතින් පියවරෙන් පියවර බලන්න මම පොඩි පියවර අරන් තියෙන්නේ. වරහන් ඉවත් කළා ඊට පස්සේ සුළු කරා එහෙම අරගෙන එන්න. එකපාරිම ගාන විසඳෙනවා. නැතුව දිග පියවර ගත්තාම සමහරට ඔයාට වරදිනවා. ආය හදාගන්න බැරි වෙනවා. හරි. දැන් පුතේ ඔන්න මම මෙතෙන් එනකන් හැදුවා y සමානයි e ක්‍රමයට. දැන් ඊළඟට මම එහා පැත්තේ පටන් ගන්නම් w සමානයි j මෙතඩ් එක. w සමානයි j ක්‍රමයට අපි ගාන හදමු බලන්න. w සමානයි j. එතකොට පුතේ ඔයා දන්නවා s ධන t සමානයි i ධන g නේ දරුවෝ. හරි. දැන් s කියන එක නා මේකෙන් ගන්න ඕන. ඍණ 400 ධන 0.2යි yd නේ. ඍණ 400 ධන 0.2යි yd. දැන් t ගන්නකොට අන්න වරද්ද ගන්න එපා.
t ගන්නකොට මං කිව්වා සංක්‍රාම දීලා තිබ්බහම t ඍණ r කියන අගය ගන්න කියලා මතකද? t ඍණ r. එහෙනම් t 250න් r 100ක් අඩු කරපුවාම 150 මෙතෙන්ද ගන්න. මතක තියාගන්න මෙයා ගන්නකොට හරි විශේෂයි. t ඍණ r ගන්න ඕන. t ඍණ r. ඒ කියන්නේ 250න් 100ක් අඩු කරලා 150 ගන්න ඕන. දැන් එතකොට මෙතෙන් එනවා i වල අගය 200යි g වල අගය 300යි. දැන් සුළු කරමු. මෙතන පුතේ 500ක් එනවා. මෙතන 150ට මෙතන 400ක් කියන්නේ 250යි ඍණ ඒ ඍණ 250 ඍණ 250 පුතේ එහා පැත්තට ගියපුවාම ධන 250 වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 0.2යි YD. කල්පනා කරලා ගන්න. ආවේ කොහොමද? දැන් මේ 150යි ඍණ 400යි දෙකේ එකතුව ඍණ 250. ඍණ 250 තමයි මං එහා පැත්තට ගෙනිච්චේ ධන 250 වුණා. දැන් එතකොට මෙතන 750යි මේ පැත්තේ 0.2යි YD y කරගන්න 0.2 y ඍණ t ධන r ගලපන්න වෙනවා අහපව. හරි. පියවරෙන් පියවර හදන්න. දැන් එතකොට මොකද වෙන්නේ? මෙතන 0.2යි y ඍණ 250 ධන 100 සමානයි 750යි. මෙතන වැඩි කරන්න 0.2යි y මෙතන තවත් ඕනනම් පියවරක් ගත්ත හැකි y ඍණ 150 සමානයි 750. මම පොඩි පියවර ගන්න. දැන් වැඩි කරන්න 0.2යි y ඍණ කීයද එන්නේ? 30යි එන්නේ මේක වැඩි කරපුවාම සමානයි 750යි. දැන් එතකොට 0.2යි y සමානයි එහා පැත්තට මේ ඍණ 30 ගියපුවාම 780ක් වෙනවා. ඒ ඉතුරු ටික මේ තියෙන. මෙතන ඉඳලා බලා ගන්න. මෙතන ටික ඒ විදිහටම යනවා මේ. ඒතර 0.2යි y සමානයි 780යි 700 මෙතන 0.2ෙන් බෙදා. මේකම එනවා. ගැටලුවක් තියනවද? ගාන තේරුණාද පුතාලා? කවුරුත් සද්ද නැහැ. තේරුණා කියන්නෙත් නැහැ. තේරුණාද ගාන? ඔව් සර්. හරි. දැන් එහෙනම් අපි මේ පාඩමේ මේ කොටසේ අවසාන කොටසට යන්න හදන්නේ. කියන්නේ දැන් රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිතය ප්‍රස්ථාර සටහන් ලේඛන සහ චක්‍රීය ප්‍රවාහ ඒ ක්‍රම හතරටම අදාළව ඉගෙන ගන්න යන්න. ඒ සඳහා මම ගානක් දෙනවා දැන්. ඒක හදාගත්තාම අද දවසේ අපේ වැඩසටහන ඇති. එතකොට ඊළඟ දවසේ විවෘත ආර්ථිකය විතරයි කරන්න තියෙන්නේ. එතකොට ඉවරයි පාඩම. හරි. රයිට්. අපි එහෙනම් පොඩි ගානක් ලියාගමු. ඔයාට පුළුවන් තරම් හදන්න මම උදව් කරනවා. හැබැයි ප්‍රස්ථාර කොළ අවශ්‍යයි. ඒ ප්‍රස්ථාර කොළයක් තියාගෙන ඕන මේ වැඩේ කරගෙන යන්න. හරි. එහෙනම් ලියා ගන්න මේ ගාන. පුළුවන් ටික ඉස්සෙල්ලා ඔයා කරන්න ඕන. ලියා ගන්න ගාන C සමානයි දැන් මේකේ සංක්‍රාම රහිත ගානක් හදන්න පුතේ. සංක්‍රාම දීලා නැති ගානක් හදන්න. C සමානයි 100 ධන 0.8යි YD. අර කලින් හදපු ගානමයි ප්‍රස්ථාර ලේඛන වලට එන්න හදන්න. C සමානයි 100 ධන 0.8යි YD. මේක බෙදෙන ගානක් හින්දා ඒකම ගම්මු. I සමානයි 200යි. I සමානයි 200යි. G සමානයි 300යි. T සමානයි 250යි. දැන් මේකේ ලේඛනයේ තමයි මට වැදගත් වෙන්නේ. ලේඛනයේ හදාගෙන ඊට පස්සේ ප්‍රස්ථාර සටහනට යන්න හදන්නේ. පුතේ මේ ගාන සමීකරණයකින් අපි හැදුවද? මේ ගානමද හැදුවේ අපි නෑ නේද? බලන්න මේ ගානද කියලා පළවෙනියට හැදුවේ. නෑ සර් ඒක තිබ්බ 200යි. හරි එහෙනම් මේක හදන්නකෝ.
මේක සමීකරණ දෙකෙන් හදන්න ඉස්සල්ලාම ගාන. මේ ගාන සමීකරණ දෙකෙන් හදන්නටක් ගාන. හැමෝම හදන්න. y සමානයි e ක්‍රමයයි w සමානයි j ක්‍රමයයි හදන්න. දැන් අනිත් අය දිහා බලන්න ඕනේ නෑ. ඔයා හදාගෙන යන්න. ඔයාට බලා ගන්න ඕන නම් මම දැන් ගාන හදනවා ඒක බලා ගන්න. ඔයා කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ. y සමානයි e y සමානයි c ධන i ධන g. කම්මැලි වෙන්න එපා. c කියන්නේ 100 ධන 0.8යි yd i කියන්නේ 200යි g කියන්නේ 300යි. 300යි 200යි 500යි 100යි 600යි 600 ධන 0.8යි yd මෙතන y. එතකොට y සමානයි 600 ධන 0.8යි y ඍණ t r දීලා නැහැනේ ගානේ. 600 ධන 0.8යි y ඍණ 250. එතකොට 600 ධන 0.8යි y ඍණ 200. 400 ධන 0.8යි y. මෙතන ගන්නවා මම. y ඍණ 0.8යි y සමානයි 400යි. 0.2යි y සමානයි 400යි. එතකොට 0.2න් බෙදන්න y සමානයි 2000යි. y සමානයි 2000ක් එනවා. ඊළඟ පුතේ ගිලිහීම් විදීම් ප්‍රවේශයටත් අපිට ගාන හදන්න පුළුවන්. හදාගත්තේ නැති ළමයි බලා ගන්න ඒකත් හදලා මම පෙන්නනවා. w සමානයි j s ධන t සමානයි i ධන g. එතකොට s වෙනුවට ගන්නවා අපි ඍණ 100 ධන 0.2යි yd. i වෙනුවට t වෙනුවට 250 එන්නේ. i 200යි g 300යි. එතන මේ පැත්තේ 500යි. මේ පැත්තේ ධන 150 එහා පැත්තට යනවා ඍණ 150 වෙනවා. මේ පැත්තේ 0.2යි yd y බවට වත් කරන y ඍණ t දාන්න. 0.2යි y ඍණ 250. මෙතන 350ක් එනවා. ඒත් 0.2යි y මෙතන 50. මෙතන 350ක් වෙනවා. 0.2යි y සමානයි මේ ඍණ 50 එහා පැත්තට ගිහපුවාම ධන 50 වෙනවා 400ක් වෙනවා. ඉතුරු ටික මෙතන තියෙනවා. නේ මේ විදිහට තමයි ගාන හැදෙන්නේ. ඒ තමයි සමීකරණ ක්‍රමය. පුතේ හැමෝම හදලා ඉවරද? ඉවරයිනේ. එහෙනම් අපි යමු ලේඛන ක්‍රමේ. දැන් මම මේක මකනවා. දැන් ලේඛනයේ ගොඩනගන්න හදන්න.
මාතෘකාව ලියන්න. ලේඛන මගින් සමතුලිතය නිරූපණය කිරීම. ලේඛන මගින් සමතුලිතය නිරූපණය කිරීම. එදවෘතේ මෙහි බලන්න හැමෝම දැන්. ඔක්කොම වැඩ නවත්තලා මේ පැත්ත බලන්න. අපි මේ ලේඛනයේ හදාදී තීරු ගණනාවක් ගන්නවා. y ඊට පස්සේ t ඊට පස්සේ yd ඊට පස්සේ c ඊට පස්සේ i ඊට පස්සේ g ඊට පස්සේ e ඊට පස්සේ s මේ තීරු ඔක්කොම ගන්නවා. තව ඕනනම් w සහ j කියලා තීරුත් ගන්න පුළුවන්. ඔන්න ඔතෙන් එනකන් ගන්න ඕන. එතකොට අපි තීරු අරන් තියෙනවා ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා. y t yd c i g e s w j. හරි. right. දැන් අපි y තීරුව දාගන්නවා පුතේ. දැන් 2000 නේ අපිට ආවේ. අපි 1000න් 1000 ගමු. 0 1000 2000 3000 4000 යනකම් ගන්නවා මම. බලා ගන්න කරන වැඩි. දැන් පුතේ t අගයන් හැමතැනම ස්ථාවරයි 250යි. දැන් y මේ 250 දාගෙන යන්නේ හැමතැනම. 250 හැමතැනම දාගත්ත හැකි. අපිට දාන්න පුළුවන් අගයන් ටික ඉස්සෙල්ලා දාගමු. ටක් ගාලා ලකුණු ගත්ත හැකි. t දාන්න පුළුවන්. c හදා ගන්න වෙනවා. i දාන්න පුළුවන් හැමතැනම. i වලගේ 200යි g වලගේත් 300යි හැමතැනම දාගන්න පුළුවන්. 200යි 300යි දාගෙන යන්න පුළුවන්. ඒවා විභාගෙටත් ඒ විදිහට ටක් ගාලා ගන්න පුළුවන් ඉලක්කම් ටික දාගන්න. මොකද මේවා ස්වාධීන වියදම් ඒවා වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. මේ ටික වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් අපිට වෙනස් වෙන්නේ c. ඒක හදා ගන්න නම් yd හදලා ඉන්න ඕන. අපි දන්නවා yd හදන්නේ y ඍණ t දාලා. එහෙනම් මේ y වලින් t අඩු කරගෙන යන්න. ඉතින් මෙතෙන් ඍණ 250යි. මෙතෙන් එන්නේ 750යි. මෙතෙන් එන්නේ 1750යි. හරි. මෙතෙන් එන්නේ 2750යි. මෙතෙන් එන්නේ 3750යි. හරි. දැන් අපිට පුළුවන් මේ අගයන් වලට අදාළ ඉතුරු අගයන් ටික දාගන්න. මේවා කෙලින් වැටලා නැහැ. පස්සේ දාගමු. හරි. හරි බලා ගන්නකො. දැන් අපිට පුළුවන් මේ අගයන් වලට අදාළ ටික දාගන්න. දැන් c හොයන්නේ පුතේ මෙහෙමයි. බලා ගන්න හැමෝම 100 ධන 0.8යි yd නේ. එහෙනම් පුතේ මේ yd අගයන්ට මේ yd දීලා තියෙන අගය ආදේශ කරන්න. හොඳට බලන්න කරන දේ. yd වෙනුවට ඍණ 250 ආදේශ කරන්න. ඉතින් ඍණ 250 ධන 0.8ෙන් වැඩි වෙච්චාම ඍණ 200යි. ඍණ 200ට ධන 100ක් එකතු වුණාම ඍණ 100යි. ඕන් දැන් ආපු විදිය දන්නේ නැති වෙන්න පුළුවන්. ආයි කියනවා බලාගන්න වෙන ලෝක වලට යන්න එපා. මේ yd වෙනුවට දාන්න පුතේ ඍණ 250. ඍණ 250 0.8ෙන් වැඩි වෙච්චාම ඍණ 200යි. ඍණ 200ට 100ක් එකතු වුණාම ඍණ 100යි. ඍණ 100යි. ඊළඟ 750ක් මෙතෙන් දාන්න. 750 0.8ෙන් වැඩි කරපුවාම එන්නේ 600යි. 600ට 100ක් එකතු වුණාම පුතේ 700යි. ඒ කියන්නේ මේ දෙක අතර වෙනස බැලුවොත් 800යිනේ. දැන් 800 ගාන එකතු කරන්න. එතකොට මෙතෙන් එන්නේ 1500යි. මෙතන එන්නේ 2300යි. මෙතන එන්නේ 4100යි. නේ? 3100. බලා ගන්න හදපු විදිහ. තේරිච්ච නැති ළමයි ඉන්නවා නම් කියන්න පුළුවන්. දැන් පුතේ මේ e හොයන්නේ කොහොමද? e හොයන්නේ කොහොමද? c ධන i ධන g නේ. එහෙනම් e වලට මේ අගයන් තුන ආදේශ කළ ගන්න එකතු කරන්න. ඍණ 100යි 300යි 200යි 500ට ඍණ 100ක් එකතු වුණාම කීයද? 400යි.
500ට 700ක් එකතු වුණාම 1200යි. එහෙනම් ආයෙත් වෙනස 800යිනේ. එහෙනම් මෙතන 2000යි. මෙතන 2800යි. 3600යි. හරි. දැන් S හොයන්නේ කොහොමද? S හොයන්නේ YD වලින් C අඩු කරන්නේ. YD වලින් වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනය අඩු කරන්න. YD වලින් C අඩු කරන්න මේ ඍණ 250 ඍණ 100. කල්පනාවෙන් ගන්න. ඍණ 250න් ඍණ 100. તો ඍණ ඍණෙන් වැඩි වෙච්චාම ධන ඍණ 250ට 100ක් එකතු වුනහම ඍණ 150යි. අවබෝධයෙන් බලන්න. ඊළඟට 750න් 700ක් 50යි. ඊළඟට 1750න් 1500ක් ගියපුවාම 250යි. ඊළඟට 2750න් 2300ක් ගියපුවාම 450යි. නේ? ඊළඟට 3700න් 3100ක් ගියපුවාම කීයද? එතන 650යි නේ. මෙතන මම වැරද්දුවා 450. බලා ගන්න. 200 ගානේ වැඩි වෙලා තියෙනවා. ඊළඟට පුතේ W හොයන්නේ කොහොමද? W කියන්නේ S ධන T. J තීරුව ඔයාට පේන්නේ නැතුව ඇති. J හොයන්නේ I ධන G හැමතැනම 500යි. ඒක නම් ඕන වෙලාවක දාගත්ත හැකි. I ධන G අගයන් හැමතැනම 500යි. J අගය හැමතැනම 500යි. W S ධන T මෙහෙ බලන්න. T වලට S එකතු කරන්න. මෙතන S ඍණ 150යි මෙතන 250යි. ඒතර ධන 100යි. මෙතන 50යි 250යි 300යි. ඒ කියන්නේ 200 ගානේ වැඩි වෙන්නේ. මෙතන 500යි. මෙතන 700යි. මෙතන 900යි. J වලගේ හැමතැනම දා ගන්නවා 500ක්. ඔයාට J පේන්නේ නැතුව ඇති. J හොයන්නේ I ධන G මං කියලා දෙන්නම් ඒක. දැන් පුතේ බලන්නකෝ 2000 දී මොකද ඉටු වෙලා තියෙන කොන්දේසි y වල අගය ඊට සමානයි මේ. ඒ වගේම w වල අගය j ට සමානයි. අනිත් කිසිම තැනක ඒ කොන්දේසි ඉටු වෙලා නැහැ. ඒක තමයි සමතුලිත ජාතික ආදායම වෙන්නේ. මේක හදා ගන්න ඕන ඔයා. ඒකට ඔයාගේ පොත පුරාම මේක ලියා ගන්න වෙනවා. එහෙනම් මේ ලේඛනයේ ටක් ගාලා ලියා ගන්න බලන්න. අර J තීරුව අවසානට එනවා ඒක තියාගන්න. ඒක හැමතැනම 500යි එන්නේ. I ධන G නේ. ඉක්මනට ලියා ගන්න. තීරු 10ක් ගහගන්න ඉස්සල්ලාම. තීරු 10ක් ගහගන්න. YT YD ඒ තියෙන ටික දාගන්න ටක් ගාලා. ගැටලු තියෙනවා නම් අහන්න මගේ. හරි තීරු ටික ගහගත්ත අය බලා ගන්න මුලින් ඉඳලා මං අගයන් කියනවා. ලියා ගන්න පේන අය ලියාගෙන යන්න ගැටලුවක් නැහැ. y කියන තීරුවේ ලියා ගන්න ඕන 0 1000 2000 3000 4000 t කියන තීරුවේ හැම වෙලේම 250 yd කියන එක උඩින් ලියන්න y ඍණ t yd හොයන්නේ y ඍණ t ඒක ඔයාලට වැදගත්. ඒතර y ගෙන් t අඩු කරලා එන ඔන්න ඒ තීරුවේ අගයන් මං කියනවා ඍණ 250 750 1750 2750 3750 ඍණ 250 750 1750 2750 3750 ඊළඟට c කියන තීරුවේ උඩින් ලියලා තියෙන මම 100 ධන 0.8යි yd කියලා. ඒ කියන්නේ c සමීකරණය. අගයන් ටික ලියන්න ඍණ 100 700 1500 2300 3100 ඍණ 100
700 1500 2300 3100 ඊළඟට I සහ G තීරු දෙකේ හැම වෙලේම එන්නේ 200යි 300යි I 200යි G 300යි I 200යි G 300යි දිගට වෙනස් වෙන්නේ ඊළඟ E තීරුවේ උඩින් ලියන්න C ධන I ධන G කියලා C ධන I ධන G ඒකේ එන අගයන් මම කියනවා 400 1200 2000 2800 3600 ඊළඟට S තීරුව හොයන්නේ YD ඍණ C YD ඍණ C YD ඍණ C අගයන් ටික මම කියනවා ඍණ 150 50 250 450 650 ආයෙ කියනවා ඍණ 150 50 250 450 650 ඊළඟට W තීරුවේ එන්න ඕනේ S ධන T S ධන T අගයන් ටික කියනවා 100 300 500 700 900 ආයෙ කියනවා 100 300 500 700 900 ඔයාගේ අවසාන තීරුවේ එන්න ඕන J උඩින් ලියන I ධන G හැම වෙලේම දාගන්න 500යි හැම වෙලේම දාගන්න 500යි ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕන මෙන්න මේ 2000 මේ තිරස් අතට මෙන්න මේ විදිහට කොටු කරගන්න කොටු කරගෙන ලියා ගන්න මේක තමයි සාර්වාර්ථික සමතුලිතය සාර්වාර්ථික සමතුලිතය නැත්නම් සමතුලිත ජාතික ආදායම සමතුලිත ජාතික ආදායම කියලා ලියවනම් ඇති සමතුලිත ජාතික ආදායම කියලා ලියා ගන්න ඒක තමයි කතාව හරි අපි ප්‍රස්තාරික ක්‍රමයේ කරලම නවත්තමු එච්චරයි එතකොට ප්‍රස්තාර දෙක අඳින හැටිවත් බලා ගන්න එතකොට ගෙදර ඉඳලා ප්‍රස්තාර කොලයක් අරගෙන ඇඳ හැකි ඔයාට මම අඳින විදිය කියලා දෙන්නම් ඒක බලා ගන්න ඒකලා ඔයා අඳින්න තනියෙන් හරි දැන් හැමෝම මෙහෙ බලන්න වෙන වැඩ නොකර ප්‍රස්තාර සටහන අඳින්නේ මෙහෙමයි මම ප්‍රස්තාර දෙක වෙන වෙනම අඳිනවා මං ඉස්සල්ලාම අඳින්නේ පළවෙනි ප්‍රස්තාරේ ඔයාත් නිකන් දල ප්‍රස්තාරයක් යනගන්න ගෙදරදී වාට හරිම ප්‍රස්තාරය අඳින්න පුළුවන් ඊට පස්සේ දැන් y සමානයි e ප්‍රස්තාරේ මම අඳින්නේ y සමානයි e ප්‍රස්තාරය අඳිද්දි මේ පැත්තට y ගන්නවා මේ පැත්තට e ගන්නවා y වලගේ අපි ගත්තේ 1000 2000 3000 4000 2000 3000 වශයෙන් ගත්තේ මේ පැත්තත් ගන්නවා 1000 2000 3000 4000 වශයෙන් දැන් අංශක 45 රේඛාව ලකුණු කරනවා 1000 දී 1000යි ඒ විදිහට ලක්ෂ ලකුණු කරලා අංශක 45 රේඛාව අපි අඳින්න ඕනේ නේද අංශක 45 රේඛාව ඇඳගත්තා අපි දැන් ඔයාට මේ ප්‍රස්තාර කොළවල අඳින්න පුතේ කොටු දෙකෙන් දෙක 1000 කියලා ගන්න හරි ලොකු කොටු දෙකක් 1000යි කියලා ගන්න හරි එතකොට y සමානයි e රේඛාව වෙනවා ඔයා දැන් ප්‍රස්තාර කොළේ අඳින්න එපා බලානින් දැන් අපි y වලට අදාළ e ලකුණු කරමු y බිඳුවේදී e 400යිනේ එහෙනම් බිඳුවේදී 400 ඔයා ලකුණු කරනවා හරියට මම මෙතන හිතනවා y 1000 දී e 1200යි ඔයා හරියට ලකුණු කරන්නේ මගේ රූප සටහන මම දාල රූපයක් අඳින්න y 2000 දී e 2000යි මෙතන y 3000 දී 2800යි මේ හරිය විතර y 4000 දී 3600යි මේ හරිය විතර දැන් මේ ටික යා කළා ඔයා සල රේඛාවක් ඇඳහම මේ මෙහෙම තියේවි මේ තමයි
E සමානයි C ධන I ධන G කියන රේඛාව ඇන්දේ. එයා මෙන්න මෙතන ඡේදනය වෙනවා හරියටම සමතුලිත ජාතික ආදායම 2000 දී. මේක තමයි සමතුලිත ජාතික ආදායම වෙන්නේ. මේ D ලක්ෂය කියලා ගන්න. ඔන්න පළවෙනි ප්‍රස්තාරය. ප්‍රස්තාර කොලයක අඳින්න පුතේ නිකන් කොලවල අඳින්න එපා. ඔන්න පළවෙනි ප්‍රස්තාරය ඔයා ඇඳලා. හරි. දැන් ඒකේ දල රූප සටහනක් ඔයත් දාගන්න නිකමට විනාඩියක් දෙන්න. ප්‍රස්තාර කොලයක ගෙදරදී අඳින්න. හරි. දැන් මම ඊළඟ ප්‍රස්තාරය අඳිනවා. W සමානයි J ප්‍රස්තාරය. W සමානයි J ප්‍රස්තාරය අඳින්න ලේසි අරට වඩා. පොඩ්ඩක් බලා ගන්න. එතකොට පුතේ අපි W අගයන් සහ J අගයන්. W අගයන්ුයි J අගයම දෙකම ධන අගයන් මේ සැරේ තියෙන්නේ. 100 200 300 400 500 900 දක්වා තියෙනවා 200න් 200 ගත්ත හැකි. මේ පැත්ත බලන්න ටිකක්. මේ පැත්තේ ගන්න පුතේ W සහ J. මේ පැත්තේ අපි ගන්න Y. Y අගයන් කෙලින්ම 1000න් 1000 ගමු. 1000 2000 3000 4000. අර J සහ W අගයන් 200න් 200 ගමු. 200 400 600 800 1000. දැන් අපි J ලකුණු කරමු. J කියන්නේ I ධන G හැම වෙලෙම 500යිනේ. එහෙනම් 500න් පටන් ගන්නවා. මේ y අක්ෂයට සමාන්තරව යනවා මෙහෙම මේ තමයි J සමානයි I ධන G රේඛාව. J සමානයි I ධන G රේඛාව. ඊළඟ W S ධන T ලකුණු කරමු. y බිඳුවේදී 100යි. මේ හරි. 100ෙදී 1000ෙදී 300යි. මේ හරි. 2000ෙදී 500යි. මෙතන 3000ෙදී 700යි. මේ හරි. ඔයා හරිය ලකුණු කරා. 4000ෙදී 900යි. මෙතන. දැන් මේ ටික යා කරගන්න. මේ බලන්න. මේ W සමානයි S ධන T රේඛාව. එතන මෙන්න මේ ලක්ෂයේදී අපි D කියමු. මේ ලක්ෂයේදී වක්‍ර දෙක ඡේදනය වෙනවා. මෙයා තමයි සමතුලිත ජාතික ආදායම. සමතුලිත ජාතික ආදායම. ඔන්න. ඒ ගාන ඉවරයි. හරි. ඒක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අද දවසට නවතමු. ඔයා ගෙදරදී හැබැයි ප්‍රස්තාර කොළ අරගෙන මේ ගාන සම්පූර්ණයෙන් හදන්න. ලස්සනට අඳින්න. ඊළඟ දවසේ ආයේ තව ගණන් ටිකක් අපි හදමු. ඔයාට මම පේපර් එකක් දාලා ඇති WhatsApp group එකට. ඒ පේපර් එක ලියන්න. හෙට 6 වෙද්දී ඒ පේපර් එක සාකච්ඡාවට ගන්නවා. ඒ වගේම ලබන සතියේ අහපව් බදාදා දවසේ මේ පාඩමේ ඉතුරු ටික කරලා ඊළඟ දවසේ ඉඳලා සංවර්ධනයේ පාඩම් පටන් ගන්න පුළුවන්. රිවිෂන් එක ඊළඟ දවසේ කරනවා. හරි. එහෙනම් පුතේ අද දවසට ඇති ඔයා මේ ප්‍රස්තාර දෙක අනිවාර්යෙන් ඔයාගේ ප්‍රස්තාර කොලයක ඇඳගන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආය